ඔව් හරි නේද පුතේ? සුබ දවසක් වේවා අයබෝවන්. මාව ඇහෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඇහෙනවද පුතා? ඔව් සර් ඇහෙනවා. අයබෝවන්. අයබෝවන් දරුවෝ. හරි. එතකොට මේ අද දවසේ අපි ඊළඟට කරන්න තියෙන ඒකකයේ හැටියට මම තෝරගන්නේ 20 නිබන්ධය තුල තියෙනවා 20 වන පිටු අංකය. 20 පොඩක් බලාගත්තා නම් හරි. ඒකේ තියෙන sannivedanaya ශාස්ත්‍රීය විෂයක් හැටියට ආරම්භය වර්ධනය හා විකාශය සහ එහි පසුබිම කියලා මාතෘකාවක් චුට්ටක් බලා ගන්න. sannivedanය ශාස්ත්‍රීය විෂයක් හැටියට ආරම්භ වෙච්ච ආකාරය. එතකොට මේක මේ පළවෙනි පාඩම් මේකකය තුල තියෙන කොටසක්. මේක අපි ඉගෙන ගන්න ඕනේ වෙලා තියෙන්නේ. හොඳට තේරුම් ගත්තා නම් හරි. ඔබ sannivedana විෂය පිළිබඳව කතා කරනකොට සමහර කට්ටිය සමහර දරුවෝ හිතන් ඉන්න sannivedana විෂය කියන එක ගොඩක් මේ ඒ කියන්නේ දීර්ඝ ඉතිහාසයක් තියෙන විෂයක් කියලා. ඔව් ඒකේ ඇත්තක් තියෙනවා. ඒක ඇත්ත තමයි sannivedanaya විෂය එහෙමත් අපි කියන sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය කෙසේ වෙතත් sannivedanaya කියන එක ගොඩක් ඉතිහාසයක් තියෙන. ඒ කියන්නේ මානව ශිෂ්ටාචාරය ආරම්භ වෙනකල් sannivedanaya කියන එකට ඉතිහාසය තියෙනවා. ඒක අපි දන්නවා. ඒක කියන උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මානවයා ගල් ගුහාවේ ජීවත් වෙච්ච කාලයේ අනෙක් සත්තුන්ට තොරතුරක් ඉදිරිපත් කරන්න ගල් ගුහාව තුළ චිත්‍ර ඇඳපු එක, ඉඟි බිඟි පාපු එක. එතන sannivedanaya කියන්නේ අපි දන්නවා. නමුත් අපි මේ විෂය ශාස්ත්‍රය තුළ ඒ ගැන නෙමෙයි දැන් මේ අද කතා කරන්න යන්නේ. දැන් මේක විෂයක් හැටියට නැත්නම් සබ්ජෙක්ට් එකක් හැටියට කවද්ද ලෝකේ මේක බිහි වෙන්නේ උගන්වන්න පටන් ගත්තේ කවද්ද කවුද කියන කාරණේ. පුතේ ඒකට අතර මේ අපි අපූර්ව කතාන්දරයක් ඉගෙන ගන්නම වෙනවා. sannivedanaya කියන එක මානවයාගේ ආරම්භය දක්වා දිව ගියාට sannivedanaya කියන සබ්ජෙක්ට් එක එච්චර ඉතිහාසයකට යන්නේ නැහැ. ඒක මේ මෑත ඉතිහාසයක තමයි රැඳිලා තියෙන්නේ. මම ඔබට නිකන් පෙන්නුවොත් එහෙම මේ ස්ක්‍රීන් එක පේනවා. sannivedanaya ආරම්භය හා විකාශය මේ දෙආකාරයකට අපිට අර්ථකථනය කරන්න පුළුවන් කියලා අපි කිව්වා. එකක් මානව sannivedanaya ඓතිහාසික වර්ධනය. මතකද ඔයාලට ගිය සතියේ අපි ඉගෙන කතා කළා දීර්ඝ වශයෙන්. දරුවනේ අපි එක ගිය සතියේ වෙනකොට කතා කරලා පිළිවෙලට අවසන් කරගන්නවා. අද තියෙන sannivedanaya විෂයක් ලෙස ආරම්භයට හිමත්තක වර්ධනයට බලපාපු හේතුව බලන්න. එතකොට අපිට මේකට මොනවද පසුබිම් වෙන්නේ කියන කාර්යය. මේකේ පුතේ දුවේ තියෙන්නේ sannivedanaya යන මිනිසාගේ ආරම්භයේත් එක් දිවෙන ක්‍රියාවලියක් වුවත් එය ශාස්ත්‍රීය විෂයක් ලෙස අධ්‍යයනය කිරීම කෙරෙහි ලෝකයේ අවධානය යොමු වන්නේ මේකේ කතා කරන මේ 20 වන සියවසේ මුල් භාගයේ කියලා. ඔකට දැන් මුල් භාගයක නිකම්ම ඇති වෙන්නේ නැහැ. මුල් භාගයකට හේතුවක් ඇති වෙනවා. දැන් මෙතනත් කියන sannivedanaya මිනිසාගේ ආරම්භයේත් එක් දිවගිය ක්‍රියාවලියක්වත් ඒ ශාස්ත්‍රීය විෂයක් ලෙස අධ්‍යයනය කෙරෙහි අවධානය යොමු වන්නේ 20 වන සියවසේ මුල් භාගය. අපි දන්න හොඳටම 20 වන සියවසේ මුල් භාගය කියලා කියන්නේ දුවේ පුතේ 1900 සිට 2000 දක්වා ක්‍රියාත්මක වන මේ 20 වන සියවස. ඒ කියන්නේ මෙතන තියෙන අවුරුදු 100. මේ අවුරුදු 100 තුල ක්‍රියාත්මක වෙන මුල් භාගය කියලා කියන්නේ මේ 1900 10 ඊළඟට ගත්තාම 20 30 40 වගේ කාලය තමයි අපි මුල් භාගය කියලා සලකන්නේ. එතකොට මේ තමයි මුල් භාගය. ඔය කාලය තුල තමයි මේ sannivedanaya ශාස්ත්‍රීය විෂයක් හැටියට ආරම්භ වෙන්න අවශ්‍ය කරන වපසරිය ගොඩනගන්නේ. දැන් අපි ඒක හොයලා බලමු කොහොමද කියලා. මොන අපි බලා කියවනකොට තේරෙනවා පුතේ කාර්මික විප්ලවය කියන එක දැන් අපි ගත්තාම කාර්මික විප්ලවයේ 20 වෙනි සියවසේ නෙමෙයි ඇති වෙන්නේ. කවුරුහරි පටලව ගන්නවත් වරද්ද ගන්නත් එපා. හරි? කාර්මික විප්ලවය ගැන කිව්වහම මොකද්ද මේ කාර්මික විප්ලවය කියලා කියන්නේ? පුතේ මිනිසාගේ අපි දන්නා මේ දෑතේ තියෙන සවියෙන් භාණ්ඩ හා සේවා ඔව් හරි. ඔයාලට මගේ ස්ක්‍රීන් එක ෂෙයා වෙනවද කියලා බලන්න ෂෙයා වෙනවා. මිනිසාගේ දෑතේ ශක්තියෙන් භාණ්ඩ හා සේවා නිපදවීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන ඒවා මහා පරිමාණයෙන් නිපදවීමේ ක්‍රියාදාමය අපි දන්නවා කාර්මික විප්ලවය කියලා.
ඕක දුවලා පුතාලට තේරෙන භාෂාවෙන් නිකන් අපි පැහැදිලි කරොත් එහෙම දැන් ගෙදරක අවශ්‍යතාවයට අපට තල් කොළ වලින් පන් වලින් පැදුරක් පියා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් වට්ටියක් පියා ගන්න පුළුවන්. නමුත් ඒක මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනකොට අපිට ඒ ගෙදරක වියන එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතකොට ඒ සඳහා අපට යන්ත්‍රයක් එහෙමත් නැත්නම් කාර්මික උපකරණයක් සූදානම් කරගන්න වෙනවා. එතකොට මේ සඳහා මිනිසා කලේ බුද්ධිය නැත්නම් චින්තන විප්ලවයක් දියත් කරපු. ඒ චින්තන විප්ලවයේ ප්‍රතිඵලයක් හැටියට ආරම්භක යුගයේ ඉඳන්ම දැන් තමන්ගේ ශ්‍රම ශක්තියෙන් උදැල්ලක් අරගෙන පොළව කොටලා එහෙම නැත්නම් ගවයෙක්ට නඟුලක් සවි කරලා සීසාලා ඒකේ අස්වැන්න තමන්ගේ හැකියාව අනුව තමන්ට රකින්න බලන්න පුළුවන් ප්‍රමාණය අනුව යා ගන්න. හැබැයි මේ කාර්මික විප්ලවය කියන භූමිකාව තුළදී එහෙම නෙමෙයි. ඒ වෙනුවට තමන්ගේ ශක්තියෙන් කරනවට වඩා මෙන්න මේ ආකාරයේ සීසෑම සඳහා උපකරණයක් සකස් කර ගන්නවා. නගුලක් සකස් කර ගන්නවා කියලා උපකල්පනය කරනවා. ඒ නගුල සකස් කරලා අතින් පොළව කොටන ප්‍රමාණය වගේ 3-4 ගුණයක් වැඩියෙන් පොළව සකස් කරන්න ගන්නවා. එතකොට ඔන්න ඔය කියන ආකාරය අනුව වෙනදාට වඩා මහා පරිමාණ නිපදවීමක් සිදු කරනවා. මෙන්න මේ ආකාරයට කාර්මික විප්ලවය හරහා විවිධ දේවල් යකඩ උණු කරන්න ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් ඇටියට දුම්රිය ඇතුළු වාණ්‍ය නිෂ්පාදන හරහා සිද්ධ වෙන ක්‍රියාදාමය වේගවත් වෙනවා. ඊළඟට ගත්තහම අපි දන්න sannivedanayට අදාළව තියෙන උපකරණ ගුවන් විදුලිය, දුරකථනය, සිනමාව වගේ ඒවා බිහි වෙන්න ගන්නවා. එතකොට ඒ තමයි කාර්මික විප්ලවය. දැන් මේ කාර්මික විප්ලවය ආරම්භ වෙන්නේ ඔයාලා දන්නවා මේ පුනරුදයෙන් පස්සේ ඒ කියන්නේ 14 15 සියවස් වල ඇති වෙච්ච පුනරුදය ඊට පස්සේ ඒ නව චින්තන විප්ලවය තමයි පුනරුදය කියලා කියන්නේ පිබිදීම. ඒකෙන් පස්සේ ඇති වෙච්ච නව භාණ්ඩ හා සේවා සොයා ගැනීමේ විප්ලවය ඇති වෙනවා 16 17 18 9 වගේ සියවස් වල ටික ටික භාණ්ඩ හා සේවා සොයා ගැනීමක් ඇති වෙනවා. එතකොට එතනදී කියන මේ මහා බ්‍රිතාන්‍ය තුලින් 18 වන සියවසේ ඒතකොට කාර්මික විප්ලවයේ කතන්දරේ කියන මේ මහා බ්‍රිතාන්‍ය තුලින් 18 වන සියවසේ අගභාගයේ ආරම්භ වෙලා 19 වන සියවස වෙනකොට සමස්ත යුරෝපය පුරාම මේකේ උපරිම ඵලය යන්න ගන්නවා කාර්මික විප්ලවයේ ඵලය. හරි? එතකොට ඔය කියන භූමිකාව දැන් අපි ගැන පැහැදිලි කරගන්න ඕනේ. එතනදී අපි දන්නවා වාණේ නිපදවීමේ උදුන ඇතුළුව ඒක නිකන් උදාහරණයකට ගන්නෙ මම මේ පෙන්නලා තියෙන ටියුට් එකේ 20 වෙනි පිටුවේ. ඒක විතරක් නෙමෙයි ඒ වගේ බොහෝ නිෂ්පාදන හා නිපැයුම් සිද්ධ වෙන්න ගන්නවා. හරි? ඒතකොට ජනමාධ්‍ය වෙනුවෙනුත් එහෙමයි තොරතුරු බෙදා හැරීම සඳහා මහා පරිමාණ උපකරණ බිහි වෙන්න ගන්නවා. ඒ උපකරණ සියල්ලම මේ 20 වෙනි සියවස තුල මානව සමාජය තුල කරලියට පැමිණෙනවා. ඒක තමයි ඔය කියන භූමිකාව. එතකොට ඒ භූමිකාවේ ප්‍රතිඵලයක් හැටියට අපි දන්නවා කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් හැටියටම යුද්ධමය වාතාවරණයක් සමස්ත ලෝකය පුරා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. යුද්ධමය වාතාවරණය යුද්ධ දෙකක් ඇති වෙන එකක් පළවෙනි ලෝක යුද්ධ 1917-21 වගේ කාලේ. ඊට පස්සේ නැවත හිට්ලර්ගේ මූලිකත්වයෙන් මහා බ්‍රිතාන්‍යයට එරෙහිව ආරම්භ කරන ලද යුද්ධය දෙවන ලෝක යුද්ධ කාලය. ඉතින් මේ කාලවකවානු දෙක තුල අර කාර්මික විප්ලවයෙන් ලබාගත් උපරිම ජයග්‍රහණ මේගොල්ල සටන සඳහා පාවිච්චි කරනවා. ඒ කියන්නේ කාර්මික විප්ලවයෙන් හොයාගත්ත දියුණුම සබ්මැරීනය, කාර්මික විප්ලවයෙන් හොයාගත්ත දියුණුම ගුවන් යානය, කාර්මික විප්ලවයෙන් හොයාගත්ත දියුණුම නාවික කටයුතු, වායු රයිෆල් එක, ගුවන් යානය, පරමාණු බෝම්බය මේගොල්ල යුද්ධය සඳහා පාවිච්චි කරනවා. එතකොට ඔය තමයි කාර්මික විප්ලවයේ උපරිම දියුණුව. අර අපි කොටින්ම කිව්වොත් එහෙම උගත්කමේ මහිමයෙන් සොයාගත්ත රසායනික එන්නත ශරීරගත කරලා කුඩා දරුවන් මරන්න හිට්ලර් යොදා ගන්නකොට උගත් විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් විසින් සොයා ගන්නා ලද ගෑස් කුටි නිර්මාණය කරන ලද උගත්කමේ මහිමයෙන් නිර්මාණය කරගත්ත ඉංජිනේරුවන්ගේ තාක්ෂණයෙන් නිර්මාණය කරගත්ත ගෑස් කුටිවල මේ සොල්දාදුව සෙබළු හිර කරලා ඝාතනය කරන්න ආරම්භ කරපු යුගයක් බවට පත් වෙනවා. ඒකට කාර්මික විප්ලවයේ උපරිම දියුණුව මේගොල්ල මානව සංහතිය විනාශය වෙනුවෙන් තෝරගන්නවා. ඒ කාලවකවානුව ඉවර වෙනවා කියලා අපි දන්නවා. කොහොමත් අපි මේ 20 වෙනි පිටුවේ පොඩි සටහනක් තියෙන එක සටහන් කරගමු. ඔබට ඊට පස්සේ මේක ක්‍රමානුකූලව පිළිවෙලට අපිට රැගෙන යන්න පුළුවන්. ලියාගන්න 20 වෙනි පිටුවේ මුල් ඡේදය අපි ඕනනම් ඉස්සලා කියවලා එමු මේක. මම කියවනවා කාර්මික විප්ලවයේ පළවන හා දෙවන ලෝක යුද්ධ හේතුවෙන් sannivedana තාක්ෂණයේ දියුණුව ශීඝ්‍ර දියුණුව
ජනමාධ්‍ය බිහිවීම වර්ධනය වීම හා ව්‍යාප්ත කෙරෙහි බලපෑවේය. මෙම තත්ත්වය sannivedana විෂය පිළිබඳ අධ්‍යයනය කිරීමේ උනන්දු හා අවශ්‍යතාවය ඉහළ නැංවිය. ලෝකයේ යුද්ධ අවසන් වීමෙන් පසු යුද්ධ තොරතුරු වාර්තා කිරීම හා හුවමාරු කිරීම සඳහා භාවිත කළ මාධ්‍ය ජනතාව වෙනුවෙන් විනෝදාස්වාදය හා තොරතුරු සම්පාදනයට යොදා ගන්නා ලදී. එතන ටිකක් කියනවනේ මේ මෙතන ඉඩේ ලියා ගන්න එතන ඉඩේ ලියා ගන්න මේ යුද්ධය සඳහා පාවිච්චි කරන ලද ජනමාධ්‍ය උපකරණ sannivedanaya සඳහා ජනතාවට ලබා දෙන්න කියලා කිව්වේ කවුද ලෝකේ? එහෙම ලෝකෙ කියන්නේ ඒක ලියා ගන්න. ඔතන ලියා ගන්න ජෝන් රේඩ් සාමිවරයා කියලා ලියා ගන්න. ඒවා මතක් වෙනවනේ ඒකට ටක් ගාලා කියවනකොට. ජෝන් රේඩ් කියන සාමිවරයා. හරි නිකන් ලියා ගන්න කියලා කිව්වේ. හරි. දැන් අපි ඒක පැත්තකින් තියලා අපි ගමන යමු. ඊට පස්සේ කාර්මික විප්ලවය කියන තැන ලියා ගන්න මේක. පිළිවෙලට ලියා ගන්න. මිනිසාසිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් භාණ්ඩ නිෂ්පාදනය කිරීම කාර්මික විප්ලවය ලෙස හැඳින්වේ. ඒවා කිටුට්ටක් අයි කියන්නකො. මිනිසාසිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් භාණ්ඩ නිපදවීමේ ක්‍රියාවලිය කාර්මික විප්ලවය හැටියට නම් වෙනවා. හරි. එතරම් ලියා ගන්න. මෙය සඳහා පදනම මේක සඳහා මෙය සඳහා පදනම පුනරුද පුනරුදය කියන කාලේ චින්තන විප්ලවයෙන් ආරම්භ වෙච්ච අතර හරි චින්තන විප්ලවයෙන් මේක ආරම්භ වෙච්ච අතර දාහත 18 වැනි සියවස්වල 17 18 වගේ සියවස්වල සක්‍රීය ලෙස සමස්ත යුරෝපය පුරා ක්‍රියාත්මක විය. හරි එතන අවසාන වශයෙන් ලියා ගන්න පොඩිවට හරි ඉඳ තියෙන විදියට යටත් විජිතයන් වල මූලික අවශ්‍යතා
යටත් විජිතයන් වල මූලික අවශ්‍යතා ඉටු කිරීමට මෙය ඉතා ඵලදායී ලෙස යොදා ගැනීමට විය. හරි. එතකොට දැන් ඔයාලා දන්නා මේ කාර්මික විප්ලවය පුතේ දැන් මම චුට්ටක් ඒ කියන්නේ මම චූට්ටක් ඒ හරි චුට්ටක් නැවතිලා ඉන්නම්. මෙතන මේ දැන් මේකත් එක්ක තව බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මේ බෑග්ග්‍රවුන්ඩ් එක මීඩියා වලට එච්චර අපි ඈඳ ගන්නේ නැහැ. ඒ බෑග්ග්‍රවුන්ඩ් එක නිකන් කතිකාවකට ලක් කරොත් එimhe ඔබ භූගෝල විද්‍යාව වගේ විෂය ශාස්ත්‍රයක් ඉගෙන ගන්නවා නම් භූගෝල විද්‍යාව වගේ විෂය ශාස්ත්‍රයක් තුළ තියෙනවා මේ කාර්මික විප්ලවයත් එක්ක තව බද්ධ වෙච්ච තියෙන කාරණා වගේක් නාගරීකරණය ජනගහනය කියලා යාම ඊළඟට ඔය නාගරීකරණය නිසා ඇතිවෙච්ච තවත් අවශේෂ ගැටුම් කාර්මිකරණයේ ප්‍රතිඵලයක් වෙනවා. මම නිකන් ඔයාලට චිත්‍රයක් මවා ගන්න විතරක් කතන්දරයක් කියලා දෙන්නම් මෙතන. පුතේ දැන් කාර්මිකරණය කියන එක ලොකුවට ඔලුවට ගන්න එපා. ඒක විභාගයට අපිට පැහැදිලි කරන්න ඕනේ. අපි දැන් මේ පැහැදිලි කරන්න යන්නේ sannivedanaya විෂයක් හැටියට ව්‍යාප්ත වෙච්ච ආකාරය. 16-17 වගේ සියවස් වෙනකල් පුතා බුද්ධියට වැට බැඳලා තිබුණේ යුරෝපය තුල. ඒ කියන්නේ බුද්ධිමතුන්ට Tamanගේ අදහස් ප්‍රකාශ කරන්න දුන්නේ නැහැ. කවුද දුන්නේ නැත්තේ? පූජකයින් සහ පාලකයින්. ඇයි ඒ අය විසින් ගොඩනගාගෙන තිබිච්ච අභිමානය සහ අධිරාජ්‍ය බව ගිලිහෙන්න හේතුවක් වෙච්ච නිසා මහ ජනතාවට Tamanගේ බුද්ධිය එහෙමත් නැත්නම් මිනිස්සුන්ගේ චින්තනය එළියට යන්න දුන්නේ නැහැ. පල්ලිය සහ පාලක පන්තිය කියපු දේවල් විතරක් පිළි අරගෙන ඒගොල්ලෝ හිටියා. ඔයාලා මේ කතාව දන්නවා. නමුත් ඔය අතර යුරෝපයේ සමාජය තුලින් විටින් විට තැන් වලින් බිහි වෙච්ච බුද්ධිමතුන් අදහස් ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. එතකොට මේ අදහස් ප්‍රකාශ කරන්න ගත්ත ඒවා මුද්‍රණ යන්ත්‍ර 1400 ගණන් වල කියන්නේ 15 වන සියවසේ බිහිවීමත් එක්ක ඒවා ප්‍රකාශ වෙන්න ගන්නවා. ඒ ප්‍රකාශ වුණාට පස්සේ ඒවා ජනතාව අතර එහෙ මෙහෙ හුවමාරු වෙන්න ගන්නවා. මිනිස්සු කියවන්න ගන්නවා. ඔය කාලේ විවිධ දාර්ශනිකයෝ යුරෝපයේ බිහි වෙනවා. චින්තන විප්ලවය කරපු කට්ටිය. ඒ අය දැන් මේ දාර්ශනිකයෝ කියනකොට කවියෝ නෙමෙයි, පර්යේෂකයෝ. එහෙමත් නැත්නම් විද්‍යාඥයෝ බිහි වෙනවා. ඒගොල්ලෝ විවිධ විද්‍යාවෙන් පර්යේෂණ කරනවා. දැන් ඔච්චර කාලයක් ලෝකයේ ගැන කතා කරනකොට හිතන් හිටියේ ඇට්ලස් කියලා යෝධයෙක් තැටියක් වගේ එකක් උස්සන් ඉන්නවා. අපි ඒක උඩ ඉන්නවා වගේ කතාවක් තමයි ඔය කතන්දරේ ගොඩනගන්නේ. සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ කැමැත්තට ඕන දෙයක් සිද්ධ වෙනවා කියන කතන්දරේ තමයි ගොඩනගන්නේ. මෙහි පිට පාලකයා රජුරුව ආධ්‍යාත්මික නායකයා පාප් වහන්සේ කියන කතාව තමයි ගොඩනගලා තිබුණේ. හැබැයි මේ සමාජයේ හිටපු චින්තන විප්ලවකාරයෝ මොකද කරේ? මේ පරිශ්‍රණ කරලා නෑ මේක මේ සූර්යයා වටා භ්‍රමණය වෙනවා. සූර්යයා කියලා කියන්නේ අපි ග්‍රහ වස්තුවක්. අපි වටා කරකිනවා කියනකොට අර පාලකයෝ පූජකයෝ කියන මුට පිස්සු මූ මරලා දාන්න ඕනේ කියන තැනට මේ ඒ දාර්ශනිකයන්ව පත් කරනවා. සමහරුන්ට වහ බොණ්ඩ කිව්වා, සමහරු හිර කරනවා, සමහරු මේ ආගම විකෘති කරනවායි කියලා කිව්වා. එහෙමත් නැත්නම් මේ අපි කියන දුෂ්ට චරිත හැටියට ඒගොල්ලෝ නම් කරන්න ගන්නවා. හැබැයි අම්මාකාරයක ඒ මේ sannivedana තාක්ෂණය ටික ටික දිනුනාට පස්සේ මේවයි මේ අදහස් ව්‍යාප්ත වෙන්න ගන්න. ඒ ව්‍යාප්ත වෙනකොට අර පාලකයෝ කියාගෙන හිටපු ඒවට එරෙහිව අභියෝග කරන්න පටන් ගන්නවා. ඒ අභියෝගයන්හි ප්‍රතිඵලයක් හැටියට අවසානට සිද්ධ වෙන්නේ මොකද්ද? අවසානට සිද්ධ වෙන්නේ මේ චින්තන විප්ලවයට ඉඩක් ලැබෙනවා. අපි දන්නවා මේ ජෝන් ලොක්, ජින් ජැක්වින් රූසෝ, තෝමස් හොබ්ස්, තෝමස් ජෙෆර්සන් ආදී චින්තන විප්ලවීය කට්ටිය මේ සමාජය ලොකුවට වෙනස් කරන්න කටයුතු කරනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අර විවිධ නිපයුම් නිර්මාණය කරන්න ගන්න මහා පරිමාණ නිපයුම් නිර්මාණය කරන්න ගන්නවා. එතකොට තාක්ෂණයේ පැත්තෙන් අවි ආයුධ හදන්න ගන්නවා. මාර කතන්දරයක් මේ. මේ කතන්දරය තුල අවසානයේ මේ සියල්ල පාලකයන් විසින් තමන්ගේ බලය සඳහා යොදා ගන්නවා. ඒකෙදි තමයි පළවෙනි සහ දෙවන ලෝක යුද්ධයේ ක්‍රමානුකූලව නිර්මාණය වෙන්නේ. ඉතින් දුවේ පුතේ මම මේ කාර්මික විප්ලවය ගැන කියාගෙන යනකොට තව පොඩි දෙයක් මම කියන්නම් කියලා කිව්වේ එකයි. දැන් කර්මාන්ත ශාලා බිහි වෙන්නේ
යම් ආකාරයකට ජනකීර්ණ ප්‍රදේශයක් මුල් කරගෙන. එතකොට ජනකීර්ණ ප්‍රදේශයක් නැත්නම් කර්මාන්ත ශාලා බිහි වෙන නැත්නම් අපි ඒක පැත්තකින් කියමු. කර්මාන්ත ශාලාවක් බිහි වෙන ප්‍රදේශයේ ජන ශූන්‍ය වුණත් ටික කාලයක් යනකොට ජනකීර්ණ වෙනවා. හේතුව දැන් දැන් උදාහරණයක් එක්ක අපි ගත්තොත් එහෙම අපේ ඉන්න ගොවි මහත්තයෙක් නැත්නම් අපේ ඉන්න තරුණයෙක් රැකියාවක් හොයාගෙන ඇඳුම් ටික මල්ලකට දාගෙන ඔන්න දැන් යනවා. යනකොට අපි නිකන් ගත්තොත් කොළඹ යනවා කියලා කල්පනා කරන්න. කොළඹ යනවා තරුණයෙක් යන්නේ. ඊට පස්සේ තරුණයා යනකොට ඒ කර්මාන්ත ශාලාවක් ආශ්‍රිත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවට ළඟා වෙන දුර ප්‍රමාණයෙන් එයා පදිංචි වෙන්න ඕනේ. එතකොට අර ග්‍රාමීය පරිසරයක් නෙමෙයි මේ පරිසරේ ක්‍රමානුකූල නාගරික පරිසරයක් වෙනවා. වෙනත් ජනගහන ගැටලු වෙනවා. හැබැයි ක්‍රමානුකූලව වෙන්නේ ඒක නාගරීකරණයටපත් වෙනවා. නාගරීකරණය තුළ සීමිත ඉඩකඩක මූලික අවශ්‍යතා සපුරගෙන උදේ නැගිටලා වැඩට යනවා, ශ්‍රමය සපයනවා, පඩියක් ගන්නවා, ආයෙ ගෙදර එනවා. මේක ක්‍රියාදාමයක් ඇටියට යනවා. එතකොට ආවාහ විවාහය ප්‍රේම සම්බන්ධය වගේ ඇති වෙනකොට ඒවට අදාළව කොහේ හරි ඉඩකඩමක් හොයාගෙන ඒවයි පොඩිවට පැල්පත්වල හරි ජීවත් වෙන්න ගන්න. එතකොට මේ නාගරීකරණයේ අතුරු ප්‍රතිඵල තමයි මේ කාර්මීකරණය. දැන් අපිට ඒවා ගැන නෙමෙයි මෙතන අපි කතා කරන්නේ. මේ කාර්මීකරණය කරන්න උනේ හේතුව යටත් විජිත දැන් මහා බ්‍රිතාන්‍ය වගේ රටක් ගත්තාම රටවල් 58ක් අල්ල ගන්න. ඒ රටවල් 58 දුවේ පුතේ දැන් පාලකයා මහා බ්‍රිතාන්‍ය රැජිනනේ. එතකොට මේ රැජින විසින් ඒ යටත් විජිතයන් දියුණු කරන්න ඕනේ, සංවර්ධනය කරන්න ඕනේ. ඒ සංවර්ධනය කරේ අපට ආදරේටම නෙමෙයි. ඒ රටේ තියෙන ශ්‍රමය මහා බ්‍රිතාන්‍යයට අරගෙන යන පාරවල් හදාගත්ත එක තමයි කරේ. දැන් නිකන් කල්පනා කරොත් එහෙම ඒගොල්ලගේ අවශ්‍යතාවයට යාපනයට කෝච්චියක් දානවා. කෝච්චි පාර හදන්න රේල් පීලි ඕනේ. රේල් පීලි හදන්න දැන් මේක ලංකාවේ විතරක් නෙමෙයි මේ රේල් පීල්ල හදන්නේ. කොළඹ කොටුවේ සිට යාපනය දක්වා කිලෝමීටර් 400 ගානකට මේ අයට යකඩ ඕන වෙනවා. යකඩ ලංකාවේ හැදුවේ නැහැ. මේගොල්ලෝ මහා බ්‍රිතාන්‍යයෙන් යකඩ රේල් පීරි ආඩායනය කරලා නැව්වල ගෙනල්ලා කොළඹ කොටුවේ සිට එලාගෙන යනවා යාපනය දක්වා. ඊළඟට එතන ඉඳන් කොළඹ කොටුවේ සිට එලාගෙන යනවා මඩ කලපුව දක්වා. දැන් සෙල්ලම් නැහැනේ මම මේ කියන කතන්දරේ. ආයි මේගොල්ලන්ට ඕන නම් කන්ද උඩ රටට කෝච්චියක් දුවන්න. ආයි මේ කෝච්චිය දුවනවා කන්ද උඩ රටට. ආයි ඕන වෙනවා මේගොල්ලන්ට බදුල්ලට දුවවන්න. ආයි බදුල්ලට කෝච්චි පාර හදනවා. එතකොට මේ රත්නපුරේට ආයි එකක් හදනවා. මේ හැදුවේ ලංකාව ලස්සන කරන්නද? දැන් මට උත්තරයක් දෙන්නකෝ. ඔය කෝච්චි පාරවල් හැදුවේ සුද්ද ලංකාව ලස්සන කරන්නද? නෑ. මොකටද හැදුවේ හරිය කියන්නකෝ. එයාලගේ අවශ්‍යතාවයන් වලට. ඔය එයාලගේ අවශ්‍යතාවය. එයාලගේ අවශ්‍යතාවය කියලා කිව්වේ ඇත්තටම මොනවද එයාලගේ අවශ්‍යතාවය? ලංකාවේ තියෙන සම්පත් එයාලගේ රටට ගෙන යන්න මාර්ග වරාය මූලික කරගෙන ලංකාවේ තියෙන සම්පත් කෙලින්ම වරායට කේන්ද්‍ර කරගන්න. එතකොට මේ වරායට කේන්ද්‍ර කර ගැනීම සඳහා ඒගොල්ල කන්ද උඩ රට තියෙන තේදලු ටික ගෙන්න ගන්න. මෙහි තියෙන සම්පත් ටික අරන් යන්න. එහෙම නැතු මේ විනෝදචාරිකා යන්න කෝච්චි පාරවල් හැදුවේ නෑ. රත්නපුරේ තියෙන මැණික් ඇතුළු අනිකුත් මේ මොනවාද උදාහරණයක් ඇරෙන්න මිනිරන් වගේ දේවල් අරන් යන්න. එතකොට ඇද්දල පටවගෙන යන්න පුරාවස්තු අරන් යන්න. මේවට තමයි මේගොල්ලෝ මේවා නිර්මාණය කළේ. ඔය නිර්මාණයේ ප්‍රතිඵලයක් හැටියට දැන් ඕක ලංකාවේ විතරක් වෙච්ච වැඩක් නෙමෙයි නේද පුතේ. ඉන්දියාව ඊළඟට පාකිස්තානය එංගලන්තය විසින් අල්ලාගත්ත රටවල් 58කම මේ සංවර්ධනය කරනවා. එතකොට මේ සප්ලයි එක දෙන්න මදර් කන්ට්‍රි එක කියලා කියන්නේ එතකොට මහා බ්‍රිතාන්‍ය මේ සර්විස් එක දෙන්න දැවැන්ත නිෂ්පාදන ක්‍රියාවලියක් කරන්න ඕනේ. ඒක මහා පරිමාණ නිපැයුම් ක්‍රියාවලියක් වෙනවා. ඒගොල්ලගේ රටට විතරක් අවශ්‍ය කරන සම්පත් නෙමෙයි දැන් මේ යොදාගන්නේ. දැවැන්ත නිෂ්පාදන ක්‍රියාවලිය. අන්න ඔය දැවැන්ත නිෂ්පාදන ක්‍රියාවලියට අදාළව ඒගොල්ල දැන් ලංකාවේ ඒගොල්ලෝ යකඩ හැදුවේ නෑ. ඒගොල්ලෝ මහා බ්‍රිතාන්‍යයෙන් ඒවා නිෂ්පාදනය කරලා මෙහෙ ගෙනාවා. කෝච්චි එන්ජින් එකෙන් ගෙනාවා. මෙන්න මේ ආකාරයට රටවල් 58ක්ම එයාලගේ අවශ්‍යතාවයන් සපුර ගන්න. මෙහෙට දෙන ඩොනේෂන් එක නැත්නම් මෙහෙ සංවර්ධනය කරනවා කියලා මෙහෙට දාන කෝච්චි පාර දාලා ඒ වගේ 3-4 ගුණයක් එහාට සම්පත් අරගෙන යන එක තමයි කළේ. ඒ රටවල් දියුණු කරන්නේ. ඔය තමයි කාර්මික විප්ලවයේ සිද්ධ වෙච්ච කාලය තුල ලංකාවට වෙච්ච දේවල්. දැන් පැහැදිලි. ප්‍රශ්න තියෙනවද ඒ කොටසේ අහන්න මොනවා හරි? දුවල පුතාලා ප්‍රශ්න තියෙනවද මොනවා හරි ඒ කොටසෙන් දැනගන්න? හරි. එතකොට 14-15 සියවස යුරෝපයේ ඇතිවෙච්ච පුනරුදය කියලා කියන්නේ චින්තන විප්ලවය. චින්තන විප්ලවය කියලා කියන්නේ දැන් චින්තකයෝ කියනවා මෙහෙම කළොත් අපිට යකඩ හදන්න පුළුවන්. මෙහෙම කළොත් තව තැනක තියෙන සංදේශයක් තව තැනකට අරන් යන්න පුළුවන්. මේ විදියට කළොත් බෙහෙත් හදා ගන්න පුළුවන්. ඒක තමයි චින්තන විප්ලවය. ඒ චින්තන විප්ලවයේ ඇතිවෙච්ච පුනරුදය නිසාම විද්‍යාව සහ තාක්ෂණයේ නව සොයා ගැනීම් ගණනාවක් 18 වන සියවසේ ආරම්භ වුණා.
හරි. ඒ අනුව බ්‍රිතාන්‍ය ඇතුළු යටත් විජිතයන් වලට අවශ්‍යතාවයට ගැළපෙනසේ මහා පරිමාණ නිෂ්පාදන සිදු කිරීම ඇඟලුම්, ගල් අඟුරු, යකඩ, ප්‍රවාහන, ගුවන් යාන ඇතුළු sannivedana උපකරණ සිදුර. මේ සොයා ගැනීම ඔස්සේ සිදු කරන පර්යේෂණයන්ගේ ප්‍රතිඵල සාර්ථක වෙලා දෑතින් කරන නිමැයුම් වෙනුවට යන්ත්‍රානුසාරයෙන් අදාළ කාර්යයන් සිදු කිරීම කාර්මික විප්ලවය කියලා අපි නම් කරනවා කියලා දැන් පැහැදිලි කරනවා එතන. right. ඊළඟට ඔබට ඡේදයක් තියෙනවා ලියා ගන්න. දැන් අපිට පැහැදිලි අපි මේවා ප්‍රමාණිකූලව මේ ඉගෙනගෙන යනවා. හරි. එතකොට දැන් පුතේ මම මෙතනත් ඕන පොඩක් වෙන ඡේදයක් කියවනවා. එංගලන්තය තුල ජනගහන වර්ධනය අධික වීම නිසා ඉල්ලුමට අවශ්‍ය කරන ඇති වූ භාණ්ඩ නිපදවීමේ අවශ්‍යතාවය ඊළඟට මේකේ කියනවා මම මේ කියපු කාරණේම කාර්මික විප්ලවය සිද්ධ වුණයි කියන කාරණේ. ඊළඟට කියනවා sannivedana ශාස්ත්‍රයේ සඳහා ඒ කාර්මික විප්ලවයේ 1840 වෙනකොට තැපැල් සේවය දියුණු වෙනවා. සැමුවෙල්සන්ගේ මෝස්ගේ පණිවිඩ සංඥා ක්‍රම 1844 වෙනකොට දියුණු වුණා. කම්බියක් යොදාගෙන සංකේත හොමාරු කරන්න පුළුවන් වෙනවා. 1895 වෙනකොට ගුග්ලියල්මෝ මාකෝනිගේ ගුවන්විදුලි තරංග සොයා ගන්නවා. ජෝන් ලොගේ බෙයාඩ් විසින් රූපවාහිනී තාක්ෂණය සොයා ගන්නවා. ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් විසින් දුරකථන භාවිතා කරනවා. ලුමිය සහෝදරයෝ විසින් සිනමාව සොයා ගන්නවා. මේ ඔක්කොම කාර්මික විප්ලවයේ ප්‍රතිඵල. ඒ කාර්මික විප්ලවයෙන් ලැබපු අවසාන ජයග්‍රහණයන් තමයි මේ පාලකයෝ Tamanගේ ඔන්න බලන්න මම පෙන්නනවා. මේ පාලකයෝ Tamanගේ මේවට යොදාගන්නේ බලයට යොදාගන්නේ මේ පේනවනේ මේ ගුවන් යාන අහසේ පියාසර කරන ආකාරය ඊළඟට ගත්තහම පරමාණු බෝම්බ පුපුරන ආකාරය කුරුල්ලෝ වගේ යටත් විජිතයන් උඩින් ඉහළින් පියාසර කරන ආකාරය යුද සෙබළුන්ගේ කරමතින් තමන්ගේ ජයග්‍රහණය තහවුරු කරගන්න ආකාරය මුහුදෙන් ගොඩ බැහැලා නාවිකයෝ තමන් අනෙක් රටවල් ආක්‍රමණය කරන ආකාරය පාලකයන් තමන්ගේ බලය මේවා යොදගෙන ආකාරය මේ කාර්මික විප්ලවයේ දියුණු ප්‍රතිඵල බලන්න ලෝක මහා සංග්‍රාම ඇති වෙනවා පළවෙනි ලෝක යුද්ධය අපි මෙතනදී නිකන් ඔලුවට ගන්න ඕනේ 1870 වලට ජර්මනිය වෙනුවෙන් රාජ්‍යයක් පැවතුනේ නැහැයි කියලා කියනවා ඔටෝවන් බිස්මාර්ක් කියන තැනත්තා මේව දැනුමට කතා කරන්නේ ජර්මනිය කියලා රාජ්‍යයක් ගොඩනගාගෙන ඊට පස්සේ ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න ගන්නවා ඊට පස්සේ රුසියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා කාර්මික විප්ලවය තුල ලැබපු ජයග්‍රහණ අන්තිමට පාලකයන් තමන්ගේ බලය සඳහා යොදා ගන්නවා අපි මේ අනවශ්‍ය පැති වලට යන්නේ අපි අපට අවශ්‍ය පැත්ත විතරක් අපි මේකෙදි තහවුරු කරගන්න කටයුතු කරනවා right ඔකට දැන් පැහැදිලි ලියා ගන්න 21 වන පිටුවේ උඩ තියෙන ඡේදය sannivedana ශාස්ත්‍රය සඳහා 1840 දී තැපැල් සේවය 1840 දී තැපැල් සේවය මේවා තමයි විභාගයේ උත්තර පෝෂණය කරන්නේ. හරි ඊළඟට සැමුවෙල්සන් මෝස්ගේ විදුලි පණිවිඩ ක්‍රමය ඒකයි කියන්නකෝ. ඔව් ස්ක්‍රීන් එකේ පේන්න තියෙනවා sannivedana ශාස්ත්‍රය සඳහා 1840 දී තැපැල් සේවය සැමුවෙල්සන් මෝස්ගේ විදුලි පණිවිඩ ක්‍රමය 1844 ඊළඟට කම්බියක් යොදාගෙන දුරකථන පණිවිඩ හුවමාරුව ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් හරි ඊළඟට
1895 දී ගුග්ලි එල්මෝ මාකෝනිගේ ගුවන්විදුලි තරංග නැත්නම් ගුවන්විදුලිය සොයා ගැනීම 1895 දී මාකෝනි ගුවන්විදුලිය සොයා ගැනීම ඊළඟට ජෝන් ලොගීබර්ඩ් විසින් රූපවාහිනිය සොයා ගැනීම ජෝන් ලොගීබර්ඩ් විසින් රූපවාහිනිය සොයා ගැනීම හරි ජෝන් ලොගීබර්ඩ් විසින් රූපවාහිනිය සොයා ගැනීම ඊළඟට ලුමිය සහෝදරයින්ගේ සිනමා සොයා ගැනීම හරි කාර්මික විප්ලවයෙන් sannivedana ශේෂ්ත්‍රයට ලද දායාදයන්ය කාර්මික විප්ලවයෙන් sannivedana ශේෂ්ත්‍රයට ලද දායාදයන්ය හරි එතකොට දැන් මේ ඒ කාර්යය පැහැදිලි. හැබැයි දැන් මෙතනදී අපි දන්නවා මේවා මේ සමහර වෙලාවට යොදාගන්නේ වැරදි පැත්තකට. අපි දැන් අපේ ගමන යන වැරෙන්න අපි මේ වටේ පිටේ බුරන බල්ලෝ දිහා බලන්නේ නැහැ. දැන් අපි මේ අපේ ගමන යනවා sannivedanaya සඳහා පුනරුදය කාර්මික විප්ලවය බලපාලා sannivedana ශේෂ්ත්‍රයේ දිනු වෙන්නේ කොහොමද? ඒවා යුද්ධවලට එකතුනේ කොහොමද? යුද්ධ වලින් ගැලවිලා ආයි ජනතාව ළඟට ආවේ කොහොමද කියලා අපි ඒ ටික බලලා. අපි මේ වටේ බුරන බල්ලෝ පැත්තට ගිහිල්ලා අපි පාරවල් පටල ගන්න නැහැ. දැන් කවුරු හරි කිව්වොත් එහෙම මේ හොයාගෙන යනකොට සබ්මැරින් එකක් ගැන කතා කරොත් අපිට 7-5ක වැඩක් නෑ අපිට සබ්මැරින් එක. අපි පරමාණු බෝම්බේ ගැන කතා කරන්න ඕනේ නැහැ. ඒවා අපට අදාළ නෑ. අපි යනවා අපේ ගමන. රයිට්. එතකොට අපිට දැන් තේරෙනවා මොකද්ද මේ අපේ ගමන කියලා. රයිට් බලමු. එතකොට ඔය කියන භූමිකාවේ කාර්මික විප්ලවයේ ප්‍රතිඵල හැටියට නැත්නම් පුනරුදේ ප්‍රතිඵල හැටියට කාර්මික විප්ලවයෙන් එළියට ආපු sannivedana ශේෂ්ත්‍රය ඒවා ගන්නවා. දැන් බලන්න මීට අමතරව ප්‍රවාහන ශේෂ්ත්‍රවල දුම්රිය මහා මාර්ගවල නාවිකා ගුවන් යාන ආදී ශේෂ්ත්‍රවල දියුණුවක් ආවා. දැන් මෙතන මේ රූපයක් දාලා තියෙනවා. මම ওই රූපේ උපුටගෙන තියෙන 11 වසර sannivedana අධ්‍යයන පොතේ ඔය 1-12-19 වන සියවසේ මුල සිටම විද්‍යුත් ක්‍රම භාවිත කරමින් දුරස්ත ස්ථාන sannivedana කටයුතු දියුණු කිරීම ගැන විවිධ පර්යේෂණ සිදු කළා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් 1876 වර්ෂය වනට දුරින් පිහිටි ස්ථාන දෙකක් අතර කේබල් මගින් කටහඬින් අදහස් වමාරු කර ගැනීමට යොදාගත හැකි උපකරණයක් නිපදවා එය දුරකථනය නමින් හැඳින්වේ. දුරකථනය සොයා ගන්නා ලද්දේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් විසිනි. අන්න ඒ වගේ නිකන් මේ පොයින්ට් වලට පෙන්නලා තියෙනවා. රයිට්. අන්න මම දැන් අර කියපු ආකාරයට ලෝක මහා සංග්‍රාම ගැන දැන් අපි කතා කරන්නේ. පුතේ මේ කාර්මික විප්ලවය තුල හොයාගත්ත මහා පරිමාණ නිපයුම් අපට ආදරයට තියලා තිබ්බේ නැහැ. අපට ටීවී බලන්න දුන්නේ නැහැ. අපට සිනමාවට දුන්නේ නැහැ. අපට ටෙලිෆෝන් කෝල් ගන්න දුන්නේ නැහැ පාලකයෝ. ඒවා යුද්ධවලට ගත්තා. මං දුවල පුතාලට ඔය හැම ගුරුවරයෙක්ගෙන්ම වගේ ටිකක් හැඟවිලා කතා කරන, අඩුවෙන් කතා කරන පළවෙනි ලෝක යුද්ධය කියන එක චුට්ටක් ඔලුවට දෙනවා. ඒක එච්චර කලබල වෙන්න එපා. ඒක ඔලුවට ගන්න ඕනේ නම් ගන්න නැත්තම් අතහැරලා දාන්න. ගන්න පුළුවන් එක්කෙනෙක් ගන්න බැරි කෙනෙක් පැත්තකින් තියන්න. හැබැයි නිකමට හරි ඔළුවේ තියෙන්න ඕනේ පළවෙනි ලෝක යුද්ධය කියලා එකක් ඇති වෙනවා. ඇයි පළවෙනි ලෝක යුද්ධය ඇති වෙන්නේ? බලය සඳහා. රාජ්‍යයන් වල බලාධිකාරය පිටවා ගන්න. එතකොට කවුද ගහගත්තේ? ආන් ඒක දැනගන්න ඕනේ. මොනවා යොදාගෙනද ගහගත්තේ? වෙන මොකුත් යොදාගත්තේ නෑ. පුනරුදයෙන් පස්සේ කාර්මික විප්ලවයෙන් බිහි වෙච්ච දියුණු තාක්ෂණය යොදාගෙන ගහගත්තේ. අය ගල් කැට පොළු මුගුරු වරන් ගහගත්තේ නෑ. දුනු ඊතල අරගෙන යුද්ධ කරන්න ගියේ නැහැ. හරි?
වැඩේ තියෙන්නේ දුනු ඊතල අරන් ඒකට මුහුණ දුන්නේ අපි පෙරදිග රාජ්‍යයන්. දැන් සුද්දතු වක්කු අරන් එනකොට අපි කඩුව අරන් ගියේ හෙල්ලේ අරන් ගියේ. ඒකයි අපට මේ පත්තුනේ පස්සේ. කාර්මික විප්ලවයෙන් අරගොල්ල දිනුණු අවි ආයුධ අරන් එනකොට අපි අරන් යන කඩුව අරන් යනවා. ඒ වගේ තමයි මුළු යුරෝපයේම තාක්ෂණය අරන් යනවා අනෙක් රාජ්‍යයන් යටපත් කරන්න. මම දුවල පුතාලත් මේ අද පන්තියට එනකොට දාලා තිබුණ චිත්‍රපටයක් දැක්කද? කීප දෙනෙක් චිත්‍රපටය ඇවටාර් ඇවට එතකොට ඇවට එකේ තියෙන ඔන්න ඔය කියන භූමිකාව නිකන් හිතන්න මේ ඊළඟ යුද්ධය දැන් එතකොට මම ඔයාලා කැමති නම් මට විනාඩියක් පෙන්නන්න පුළුවන් මොකද ඒකේ තියෙන්නේ ඒකේ වෙනත් පිටසක්වල ග්‍රහලෝකයක ඉන්න ජනතාවක් ආක්‍රමණය කරලා පෘථිවි වාසීන් යනවා පෘථිවි වාසීන් යන්නේ දියුණුවෙන් ඉහළම තාක්ෂණික උපකරණ අරගෙන හරි දියුණුවෙන් ඉහළම උපකරණ අරගෙන යන්නේ එතකොට දැන් මේ ඇමරිකන් චිත්‍රපටයක්නේ එතකොට මොනවාද අරන් යන්නේ ගුවන් යානා මිසයිල් රොකට්ස් මේ ඔක්කොම අරන් යන අමුතු ජාතිය ගුවන් යාන මේවා තමයි අරන් යන්නේ පිටසක්වල ගෙලින්ම යන්නේ ඒ කියන්නේ සම්පූර්ණ ග්‍රහ වස්තුවක් ආක්‍රමණය කරලා යන වෙනත් පිටසක්වල එතකොට ඒගොල්ලගේ රටේ තියෙන්නේ තුවක්කු නෑ මොකුත් නෑ ඒගොල්ල සම්පූර්ණ යුද්ධය සඳහා පාවිච්චි කරන ස්වභාව ධර්ම ගස් කොළන් කුරුල්ලු ඊළඟට ගත්තාම මොනවාද අපි කතා කරන ආකාරයට නිකන් අශ්වයෝ වගේ සිංහයෝ වගේ කට්ටිය සත්තු ඊළඟට ගත්තාම පියාඹන ඩ්‍රැගන් ලා වගේ කට්ටිය තමයි මේගොල්ල පාවිච්චි කරන්නේ ඒ වයි ඩ්‍රැගන් ලාගේ ගිහිල්ලා තමයි ගුවන් යානාවලට පහර දෙන්නේ එතකොට දැන් අර පළවෙනි ලෝක යුද්ධයේදී දෙවන ලෝක යුද්ධයේදී යුරෝපයෙන් අවි ආයුධ අරන් එනකොට මේ පෙරදිග ශ්‍රී ලංකාව වගේ රටවල් මුහුණ දුන්නේ තේ ආකාරයට. මේක ඒක බලන්නේ චිත්‍රපටයේ කතන්දරෙත් ඒකනේ. මතකද මම පෙන්නන ඇවට චිත්‍රපටේ මතකද ඔයාලට? ඔව් සර්. දැන් අද උදේ චුට්ටක් ඔක නැගිටලා හිටියනම් දැක්කනම් ඒකේ තියෙන භූමිකාවත් එහෙමයි. ඒතකොට වෙනත් ග්‍රහ ලෝකයක තියෙන භූමිකාව වෙනයි. මම දැන් මෙතන චිත්‍රපට පෙන්වන්න බැරි නිසා ඉතින් මේ අද උදේ මම ওই චිත්‍රපටේ ගත්තෙත් මට මේක පෙන්වන්න. එක කණ්ඩායමක් තාක්ෂණයෙන් දිනු වෙනකොට අනෙක් කණ්ඩායම තාක්ෂණයෙන් දිනු නැති වෙනකොට මේ යුද්ධයක් ඇති වෙනකොට ඒකේ තියෙන ගැටීම කොයි වගේද කියලා. හරි? ඒතර පළවෙනි ලෝක යුද්ධයේදී තාක්ෂණයේ කාර්මික විප්ලවයේ තාක්ෂණයෙන් පිරිපුන් කණ්ඩායමක් අනෙක් සමාජයේ සමාජිකයෝ ළඟට එනකොට වෙච්ච දේවල්. හරි බලමු දැන්. 1870 වන විට ජර්මනිය වෙනුවෙන් රාජ්‍යයක් පැවතුනේ නැහැ. ඔටෝ වන් බිස්මාර්ක් නැමැති පාලකයා විසින් ජර්මන් භාෂ කතා කරන කුඩා රාජ්‍යයන් 350ක් එකට එකතු කරා. ඊට පස්සේ බලයටපත් වෙච්ච දෙවන විලියම් රජු ජර්මනිය බලය ව්‍යාප්ත කිරීමේ අරමුණු කරගෙන කටයුතු කළා. ඒකේ ප්‍රතිඵලයක් ඇටියට 1914 අගෝස්තු 1 වෙනිදා ජර්මනිය රුසියාවට එරෙහිව යුද්ධයක් ප්‍රකාශ කළා. කාර්මික විප්ලවයේ දියුණු සංවර්ධනයෙන් වෙනුවෙන් නොව බලය වෙනුවෙන් භාවිත කර මුළු ලෝකයේම මෙම යුද්ධයට ඍජුව සහ වක්‍රව සම්බන්ධ කරගත්තා. අන්න මේ තාක්ෂණය හොයාගත්ත ඒවා මිනිස්සුන්ගේ සංවර්ධනය සඳහා යොදාගත්තේ නෑ බලය සඳහා යොදව ගන්නවා. ජර්මනියට එරෙහිව ප්‍රංශය මහා බ්‍රිතාන්‍ය රුසියාව ඇමරිකාව එක්සත් ජනපදයේ ක්‍රියාත්මක පළමු ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජය කළා. ජෝන් රීඩ් සාමිවරයා යන්න කියන එතකොට යුද තොරතුරු ලබා දීමට භාවිත කළ මාධ්‍ය ජනයා වෙනුවෙන් භාවිත කරපල්ලා කියලා ජෝන් රීඩ් සාමිවරයා වෙලාවෙත් කියනවා. ඒක අපි දන්නවා පළවෙනි ලෝක යුද්ධය. ලෝක මහා සංග්‍රාම. හරි. එතන දුවල පුතාලා දැන් දන්නවා මෙතන පළවෙනි ලෝක යුද්ධය ගැන කොටසක් දීලා තියෙනවා. ඊට පස්සේ අපිට එතන සටහනක් ලියා ගන්න තියෙනවා. ලියාගමු. කාර්මික විප්ලවයෙන් සොයා ගන්නා ලද ලියා ගන්න දැන් ඔය තව ටිකකින් එක්කෙනෙක් අහනවා මේ මොකද්ද සර් කියලා. වෙන වැඩ කරන් ඉඳලා ඇවිල්ලා. ෂුවර් එකට බත් පිඟානක් වගේ බෙදන් ඉඳ ඇවිල්ලා ඇති. හරි. කාර්මික විප්ලවයෙන් සොයා ගන්නා ලද දැනුම් සම්භාරය යටත් විජිතයන් අල්ලා ගැනීමටත් බලය සංවර්ධනය කර ගැනීමටත්
බලය සංවර්ධනය කර ගැනීමටත් බොහෝ පාලකයන් භාවිත කරන ලදී. බොහෝ පාලකයන් භාවිත කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස එක්දස් 1917 කාලයේ පළවන ලෝක යුද්ධය නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිය. පළමු ලෝක යුද්ධය නිදසුනක් හැටියට පෙන්වලා දෙන්න පුළුවන්. හරි? පැහැදිලි? තවත් රාජ්‍යයන් යටපත් කරගෙන ඔව් කියන්නේ තවත් රාජ්‍යයන් යටපත් කරගෙන කාර්මික නිෂ්පාදන අලෙවි කිරීමටත් හරි එකී රාජ්‍යයන් සංවර්ධනය කරමින් එහෙම ලියගමු. එකී රාජ්‍යයන් සංවර්ධනය කරමින් ඒවායේ සාරය මව් රටවල් සඳහා රැගෙන ඒමටත් භූගෝලීය වශයෙන් තම රාජ්‍ය පුළුල් කර කරලා අධිරාජ්‍ය පිහිටුවීමත් මේ වගේ අරමුණු වුණා. හරි. දැන් අපි මේ ක්‍රමානුකූලව මේවට ලොකු බරක් දෙන්නේ නැහැ. ඒවා ඉගෙන ගනිමින් අනිත් පැත්තට යනවා. දැන් 22 වෙනි පිටුව අපි එතන එහෙම අවසන් කරගෙන උතේ දෙවන ලෝක යුද්ධයේ පැත්තට පොඩ්ඩක් හැරෙනවා බලන්න. එච්චර අමාරු නෑ ඒක. දෙවන ලෝක යුද්ධ පැත්තට ගන්නවා. 1000 දැන් මේ නිකන් ඔලුවට ගන්න. දැන් පළවෙනි ලෝක යුද්ධයේ ගිනිදැල්ල එහෙම නෙවුනට පස්සේ 1918 වෙනකොට පළවෙනි ලෝක යුද්ධය අවසන් වෙනවා.
ඉන් දශක දෙකකට පමණ පුතේ දශක දෙකක් කියලා කියන අවුරුදු 20ක වගේ කාලයක් යනවා. එනම් 1939 සිට 1945 දක්වා වසර 6ක කාලයක් නැවතත් බිහිසුණු සංග්‍රාමයක් ආරම්භ වෙනවා. ඒක අපි කියන සෙකන්ඩ් වර්ල්ඩ් වෝර් එක කියලා. දෙවන ලෝක යුද්ධ ආරම්භ වෙන්න බලපාන්නේ අයිත් ජර්මනියට බලයට එන්න වෙනවා. ඒකේ වුණ ලස්සන කතාවක් තියෙනවා. ඒකේ එරට පාර්ලිමේන්තුවේ බලය අල්ල ගන්නවා හිට්ලර්. හිට්ලර් අංගල කරන්නේ පාර්ලිමේන්තුවේ වැඩි බලය අල්ල ගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදයෙන් ආපු හිට්ලර් අල්ල ගන්න බලය පාර්ලිමේන්තුවේ. ඊට පස්සේ මගේ සටන නැමැති කෘතියක් පාවිච්චි කරලා නාසිවාදයේ ජර්මානු ජනයා අතර ව්‍යාප්ත කරනවා. නාසිවාදය කියන එක ජර්මානු ජනයා අතර ව්‍යාප්ත කරනවා. අස්සර කතන්දරේ මේක අහගන්න වෙනවා. නාසිවාදය කියලා කියන්නේ පුතේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ ධනවාදයට විරුද්ධයි. ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරනවා, ධනවාදය ප්‍රතික්ෂේප කරනවා. ජර්මනිය ජාතිය ලෝකයේ උතුම්ම ජාතිය හැටියට පිළිගන්න. ජර්මනිය උතුම්ම ජාතිය හැටියට පිළිගන්න චින්තනය හදනවා. ඒකාධිපති පාලනයක් තියෙන්න ඕනේ. එක අධිපතියෙකුට යටත් වෙන්න ඕන පාලනය විරුද්ධවාදීන් හෙවත් යුදෙව් ඔක්කොම හෙලා දකිනවා. යුදෙව් ඝාතනය කරනවා. මේකේ මූලික ලක්ෂණ වුණා. හිට්ලර් තමයි මේකේ නායකත්වය ගන්නෙ. මෙන්න මේ නාසිවාදයට එරෙහි වෙන සියලුම ජනතාව ඝාතනය කරන්න හිට්ලර් අණ කරනවා. හරිද? මම ඕන අද පන්ති ඉවර වෙලා ඔයාලගේ සමූහයට දාන්නම් වටින ලිපියක් තියෙනවා. මම හිතන්නේ මෑත කාලේ කියවපු ලිපි අතර විශිෂ්ට ගණයේ ලිපියක්. මෑතකදී විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වෙච්ච ප්‍රියන්ත ජයකොඩි මහත්මයා ජර්මනීදී කරපු සංචාරයක් අලලා යාතුමා මේ ප්‍රියන්ත ජයකොඩි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්මයා ඉතමත් අපූර්වට එයාගේ රාජ්‍ය සේවාව තුළ අත්දැකීම එක සැරයක් ජර්මනිය ගිහිල්ලා මේ ජර්මනියේ හිට්ලර්ගේ වදකාගාරය බලන්න යට අවස්ථාවක් ලැබෙනවා. ඒ වදකාගාරය බලන්න යන අවස්ථාව තුළ ඔහු එතනදී ඒ තමන්ට දැනෙච්ච දේවල්, තමන් විඳපු දේවල්, ඒ වදකාගාරය තුළ තිබිච්ච දේවල්, එතන වදකාගාරයට එහා තියෙනවා මේ පොඩි කැලයක්. ඒ කැලේට තමයි මේ වදකාගාරයේදී ඝාතනය කරලා පුච්චපු මිනි අලු ගිහිල්ලා දාලා තියෙනවා. මිනි අලු අරන් යන්නේ ට්‍රක් රථවල. ඒ ට්‍රක් රථවල අරන් ගිහලා ටිපර් කරලා එනවා. ඒතකොට හිතන්න මිනි අලු ට්‍රක් රථවල අරන් ගිහලා ටිපර් කරලා එනවා කියලා කියනකොට ඒ වගේ මිලියන ගාණක් මරපු අයගේ මිනි අලු දාපු භූමිය පවා මෙයා නිරීක්ෂණය කරලා තියෙනවා කියපු වෙලාවක. එතකොට එතනදී මේ හවස 6 විතර වෙනකොට මහ මූසල ගතියක්, භයංකාර ගතියක් මේ අහන්න දකින්න ලැබෙනවා කියලා එයාගේ ආටිකල් එකේ ලියනවා. මම අද ඔයාලට ඒ ආටිකල් එක මගේ ළඟ තියෙනවා. සමාජ ජාලයක ගිය එකක් මම එතුමාගේ ආටිකල් එක ඇත්තටම අගය කරලා මේ මම ඒක පරිහරණය කළා, පරිශීලනය කරලා බෙදා හදාගත්තා. මම ඔබට ඒක දාන්නම්. ඔබට මේ කතන්දරය කියවනකොට ඒක දැනෙන්න ගනී. ඒ ෆීල් මේ කතන්දර කොයි වගේද කියලා. එතකොට 1937 දී අසල්වැසි ඕලන්දය, ඩෙන්මාර්කය, නෝර්වේ, බෙල්ජියම තංගල හිට්ලර් ආක්‍රමණය කරනවා. ආක්‍රමණය කරලා ඊට පස්සේ චෙකොස්ලෝවේකියාවට යනවා. ඊට පස්සේ පෝලන්තය ආක්‍රමණය කරන්න යනවා. දැන් ටික ටික ආක්‍රමණය කරගෙන එනකොට මේ වටේ ඉන්න රාජ්‍යයන් වලට දැනෙනවා අපටත් හිතානිට වැඩි ෂොට් එක වදිනවමයි කියලා. හරි? දැන් තේරෙනවනේ කතන්දරේ. ඒකට එරෙහිව ප්‍රංශය සහ මහා බ්‍රිතාන්‍යය ඊට පස්සේ ඔන්න එකතු වෙනවා. අරුන් ඔක්කොටම ගහගෙන දැන් එහෙනම් අපි දෙන්න හරිය එකතු වෙමු කියලා ප්‍රංශයයි මහා බ්‍රිතාන්‍යය එකතු වෙනවා. ඊට පස්සේ හිට්ලර්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා. නමුත් මේ වෙනට හිට්ලර් විසින් වද කඳුරු පිහිටවලා අහිංසක යුදෙව්වෝ රුසියානු ලක්ෂ ගාණක් ඝාතනය කළා. මේ ඡායාරූපයේ පුතේ ලෝක ප්‍රකට ඡායාරූපයක්. ඔය තියෙන්නේ දෝතට අරන් තියෙන්නේ ඒ හිට්ලර් විසින් අත්අඩංගුවට ගත්ත සිරකරුවන්ගෙන් අතේ තිබිච්ච මුදු ගලවල. එතකොට ඔයාලා දන්නවා අතේ ඇඟිලි 10යි. අතේ ඇඟිලි 10ටම මුදු දාන්නේ නැහැ. සම්භාවිතාව ගත්තාම මුදු නොදාන සිරකරුවොත් ඉන්නවා. එතකොට මිනිස්සුත් ඉන්නවා. ඒකට දාගෙන හිටියත් දාගන්නේ බොහෝ වෙලාවට එක්කෙනෙක් එකක් විතරයි. එතකොට එක ගානේ මුදු ගැලෙව්වත් ඔය පෙට්ටියේ තියෙන්නේ මේ දෝතට අරන් පෙන්නන්නේ ඒ මුදු. එතකොට සිරකරුවෝ සිරමැදිරි වලට අරන් යන්න ඉස්සරලා කරන්නේ ඒ සියලු ආභරණ ගලවන. අනෙක් පැත්තේ තියෙන සපත්තු, සෙරෙප්පු. එතකොට මේ සපත්තු සෙරෙප්පු ගලවලා මේ වදකාගාරයට ඇතුල් කරගන්නවා. අත්අඩංගුවට ගත්තට පස්සේ. එතකොට මේ විනාශයේ තරම කියන්නේ ඔය ඡායාරූප දෙක මම හිතනවා ප්‍රමාණවත් කියලා. අදටත් ඔවා සංරක්ෂණය වෙලා තියෙන අපේ කෞතුකාගාරවල. එතකොට බලාගන්න අහිංසක යුදෙව් හා රුසියානු ලක්ෂ ගාණක් ඝාතනය කරනවා. ඝාතනය කරන්න යොදා ගන්න අර මම ඉස්සෙල්ලා කියපු වචන ටික තමයි. දියුණු ඉංජිනේරුවෝ ලව්ව ගෑස් කුටි නිර්මාණය කරන මහා විශාල දුම්රිය පෙට්ටි වගේ ගෑස් කුටි නිර්මාණය කරලා මේ සිරකරුවෝ නහවලා ඇඳුම් පැළඳුම් වලින් අර මං කියන ආකාරයේ සපත්තු සෙරෙප්පු මුදු ගලවලා මේකට නහවලා දොරවල් වහලා ගෑස් පම්ප් කරනවා. ගෑස් පම්ප් කරලා විනාඩි 5කින් විතර එක හුස්මක් දෙකක් වැටෙන කල් ඉඳලා දොරවල් ඇරලා ගන්නකොට සිරකරුවෝ සියල්ල මැරිලා. ඒගොල්ල සියල්ල ආදාහනය කරනවා. ආදාහනය කරලා මිනිහලු ගිහිල්ලා
අර වගේ ප්‍රදේශයකට බැහැර කරනවා. කුඩා දරුවන්ව මරන්න පාවිච්චි කරපු ක්‍රමවේදය තමයි මේ උගත් වෛද්‍යවරු සහ හෙදියන්ව විෂ එන්නත් කරලා ඉන්ජෙක්ෂන් ගහලා ඒගොල්ලව ඝාතනය කරනවා. දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකා එක්සත් ජනපදයේ සහ ප්‍රංශය බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් රුසියාව පවා මිත්‍ර පාර්ශවීය රටවල් ලෙස ජර්මනි, ඉතාලිය සහ ජපානය විරුද්ධ පාර්ශවයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. මෙතන තියෙන රටවල් දැන් අක්ෂ. ඉතින් අක්ෂ කියනකොට තේරුම් ගන්න තියෙන්නේ මේක ඇක්සල් එකක්. මේ ඇක්සල් එකේ එක පැත්තකට රෝදයක් තියෙනවා අනිත් පැත්තට රෝදයක් තියෙනවා. එතකොට මේ අක්ෂ රාජ්‍යයන් කියනකොට දැන් එක පැත්තක එක කණ්ඩායමක් වෙනවා අනිත් පැත්තේ අනිත් කණ්ඩායම. දැන් සතුරු රාජ්‍යයන් වෙන්නේ එහෙමනේ. එතකොට එක පැත්තකට ගොඩ වෙනවා එක්සත් ජනපද ඇමරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, රුසියාවාදී රාජ්‍යයන් එක පැත්තකට එකතු වෙනවා. එක පැත්තකට එකතු වෙනවා. හරි? අනෙක් පැත්තට එකතු වෙනවා ජර්මනිය, ඉතාලිය, ජපානය. එතකොට හිට්ලර්ට ඉතාලිය සහ ජපානය සපෝට් කරනවා. හරි? ওই රාජ්‍යයන් දෙක දැන් දෙපැත්තට යනවා. ඒ දෙපැත්තට ගිහිල්ලා යුද්ධය යනවා. යුද්ධය යනකොට ඇත්තටම යුද්ධෙ දිනන්නේ මහා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර පාර්ශ්වීය රටවල්. ඒවකට ලෝකේ බලාධිකාරිය තිබුණේ මහා බ්‍රිතාන්‍යයට. දැන් අද වෙනකොට ලෝකේ බලාධිකාරිය කාටද තියෙන්නේ? මම නිකන් අහන්න බෑ. අද වෙනකොට ලෝක බලාධිකාරිය කාටද තියෙන්නේ? ඇමරිකාවට. දැන් ඇත්තටම ඇමරිකාවට බලාධිකාරිය තියෙනවද? නෑ සර්. ඇමරිකාවට. දුවේ පුතේ තාම නිල වශයෙන් ඔව් දැන් මේ කොවිඩ් 19 එකත් එක්ක ඇත්තට මේක මොකද වුනේ? චීනයට ගියා සර්. ඒක චීනයට මම හිතන්නේ චීනයට යමින් පවතිනවා කියලා හිතනවා. ඇයි කියලා කිව්වොත් එහෙම ලෝකයේ සියලු රාජ්‍යයන් වල තිබිච්ච මුදල් චීනයට ගෙන්වා ගැනීමට චීනය මේ වෙනකොට කටයුතු කරලා ඉවරයි. උදාහරණයක් ඇටියට ඔබගේ පවුලේ ඉන්න සමාජිකයන්ට විදින ලද එන්නතේ සිට ඒකට වැය කරන ලද ඩොලර් ගාණේ සිට ඒ එන්නත් කටුවට වැය කරපු ගාණේ සිට ෆේස් මාස්ක් එකට සිට ෆේස් මාස්ක් එක හදන යන්ත්‍රයට සිට ඒක හදන අමුද්‍රව්‍යයේ සිට ඊළඟට PCR යන්ත්‍රයේ සිට ඊළඟට කොවිඩ් සඳහා නිපදවන ඇඳුම් කට්ටලයේ සිට මුදල් කොහාටද යන්නේ වැඩි හරියක් ලෝකෙ? චීනයට සර්. ඒතර මේ ලෝක බලවතා සංක්‍රමණය වෙන අවධිය මේක. ලෝක බලවතා සංක්‍රමණය වෙන අවධිය. පැහැදිලිද කියන්නේ? ඒක දැන් මම කිව්වා කියන කාරණේ නෙමෙයි. ලෝක බලවතක් චේන්ජ් වෙන පොයින්ට් එක තමයි මේ. ඒ කියන්නේ සංක්‍රමණය වෙනවා. සංක්‍රමණය වෙමින් පවත්න අවධිය. ඇත්තටම ගෝලීය වසංගතය තුල චීනයට මේ වඩා ඇමරිකාවට මුහුණ දෙන්න බැරි වෙනවා මේ ගෝලීය වසංගතයට. ඇමරිකානු ආර්ථිකය කඩාගෙන වැටෙන එකපාරට. ඇමරිකානු ආර්ථිකය කඩාගෙන වැටෙන්න චීන ආර්ථිකය ශක්තිමත් වෙනවා ලෝකේ. මෙන්න මේ වගේ මේවා තියෙනවා. සමහර වෙලාවට මම එහෙම කිව්වා කියන එක මේ කියන්නේ නිල ප්‍රකාශයක් නෙමෙයි. කවදා හරි ඔබට අහන්න දකින්න ලැබේවි. මොකක්ද? තුන්වෙනි ලෝක යුද්ධය කියලා කියන්නේ කොරෝනා වෛරස් එක කියලා කවදා හරි කියවේ. තේරුණේ නැද්ද? දරුවනේ තේරුණා සර්. තේරුණා සර්. තුන්වෙනි ලෝක යුද්ධය කියලා කියන්නේ කොරෝනා වෛරස් එක. යුද්ධයක් ආවත් මිනිස්සු මැරෙනවා. සටනක් තිබ්බත් මිනිස්සු මැරෙනවා. ලෝකේ බලය අල්ල ගන්න යන ඕනෑම අවස්ථාවකදී මානව සංහතිය විනාශයකට යනවා. ඒතර පළවෙනි ලෝක යුද්ධයේත් ගැටුම් ඇති වෙනවා. කාලිංග මාග ආක්‍රමණය කරනකොටත් බෙලි කපලා, කැටි ගාලා, කඩු ගාලා, ගල් පෙරලලා මිනිස්සු මැරුණා. බලය අල්ල ගන්නවා. අපි දන්නවා බලය අල්ල ගන්නවා. එතකොට එතනදිත් එහෙම වුණා. හරි මම නිකන් කියාගෙන යන කාරණේ තේරුම් ගන්න බලන්න. එතකොට එතන පාවිච්චි කරේ බලය අල්ලා ගැනීම සඳහා. රටවල් ආර්ථිකය අල්ලා ගැනීම සඳහා, රාජ්‍ය අල්ලා ගැනීම සඳහා. ඊට පස්සේ කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් ඇටියට පළවෙනි ලෝක යුද්ධයේ තියෙන කොටත් එතනදිත් පාවිච්චි කරන උපාය මාර්ග. ඒ වෙලාවේ තියෙන හොඳම උපාය මාර්ගෙට පාවිච්චි කරන්න. හරි? ඊළඟට දෙවන ලෝක යුද්ධය වෙනකොට එතනදී තියෙන හොඳම උපාය මාර්ග පාවිච්චි කරනවා. එතකොට ඒ හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ලෝක බලවත් වීම. එතකොට මානව සංහතිය තුළ 21 වන සියවසේ දැන් අපි යම් තැනක හිටගෙන ඉන්නවා. 21 වන සියවසේ අපි දැන් 1921 20 කියන වර්ෂයේ ඉන්නවා. ඒ වර්ෂයේ නිකන් ආයෙ කල්පනා කරලා බලනකොට සමහර වෙලාවට මේක තුන්වන ලෝක යුද්ධය වෙන්න ඇති. අවි ආයුධ පාවිච්චි වෙන්නේ නැහැ. හැබැයි ජෛව සංහාර කවියක් පාවිච්චි වෙනවා. ජෛව සංහාර කවියක් පාවිච්චි වෙනවා. ජෛව සංහාර කවිය තුල
වෛරස් එකක් පාවිච්චි වෙනවා. වෛරස් එක පාවිච්චි වෙනකොට වෛරස් එක ලෝකේ පුරා ව්‍යාප්ත වෙනවා. ගෝලීය වෛරස් එකක්. ඒ වෛරස් එක තුල දැන් ඒකට ඔරොත්තු දෙන්න, රැකෙන්න, අනෙක් කට්ටිය විනාශ වෙන්න, ඒ රාජ්‍යයන් දනගස්සන්න, ඒ රාජ්‍යයන් තමන්ගේ අතට ගන්න, ඒ රාජ්‍යයන් තමන්ගේ අනසකට ගන්න රාජ්‍යයන් කටයුතු කරගෙන යනවා. ඒකේ ඒ ක්‍රියාදාමය තුල ලෝකේ චීන ඉදිරියෙන් ඉන්නවා. මම කියන කාරණේ ඔබට පැහැදිලිද මන්දා? තේරුණා සර්. එයාලම නිර්මාණය කළා එයාලටම ආදායම ගත්තා වගේ වැඩක් නෙමෙයි. ඇහුන්නේ නැද්ද? එයාලම නිර්මාණය කළා එයාලම ආදායම ගත්තා වගේ වැඩක් නෙමෙයි. ඔව් දැන් ඕක තාම හෙලි වුණේ නැති වුණාට තව අවුරුදු 5කට 10කට 15කට විතර පස්සේ පොත්පත් ලියවෙන්න ගනි, චිත්‍රපටි හදන්න ගනි, තුන්වන ලෝක යුද්ධය හෙවත් චීනයේ කොවිඩ් වෛරස් එක කියලා. එතකොට ඒ වෙනකොට සෑහෙන කාලයක් ගිහිල්ලා ඉවරයි. අර දෙවන ලෝක යුද්ධයේ හිට්ලර් ඝාතනය කරපු ප්‍රමාණය අභිබවා වෛරස් එක ඝාතනය කරලා තියෙන්න පුළුවන්. ඒ හරහා ආර්ථිකය ගොඩනගාගෙන තියෙන්න පුළුවන්. ඒ වෙනකොට යටත් විජිතයන් ආක්‍රමණය කරලා ඒ අයගේ රාජ්‍යයන් මතු පිට ගෝලීය වශයෙන් ආක්‍රමණය කර චීනය තමන්ගේ අනසක පතුරවලා තියෙන පුළුවන්. ඒකේ ප්‍රතිඵල තමයි දැන් ලංකාව වගේ රාජ්‍යයන් චීනයේ ටික ටික ආක්‍රමණය වේගෙන යන්නේ. කොහොමත් සල්ලි තියෙනවා නම් අනිවාර්යයෙන් යටත් වෙනවනේ වක්‍රාකාරව. පෝට් සිටි එක චීනය විසින් මේවා කරනකොට හම්බන්තොට පැත්තේ ව්‍යාපාර කරනකොට අපේ රටේ වැව් හදන්න ගන්නකොට චීනය විසින් ඒ ආර්ථිකය බලවත් වීමේ සාධක තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක අපිට දැන් ගෝලීය වසංගතයක් තුළ දැන් ගෝලීය ආක්‍රමණයක් ඒක ස්වභාවය. හරි. දැන් පැහැදිලි. හෙලිවීමෙන් පවතිනව නේද සර්? අපතේ ඒක හෙලිවීමෙන් පවතිනව නේද සර්? ඔව් අපි ඒ කියන්නේ දැන් තාම දන්නේ නැහැනේ. ඒතකොට බොරුවට නිකන් මේ මම ළමයි 200ක් විතර අරගෙන ඒ කට්ටියට පචයක් කෙල්ල එක හරියන්නේ නැහැ. නමුත් අපිට හිතන්න තැනක් තියෙනවා කියලා විතරක් අපි කල්පනා කරගෙන යමු. එච්චරයි වෙන මොකුත් කරන්න ඕනේ නැහැ. හැබැයි වක්‍රාකාරව ගත්තාම මේ වෙනකොට චීනය ඇමරිකාව පරාජය කරගෙන ආර්ථිකයේ දල ජාතිය නිෂ්පාදනය එක පුද්ගල ආදායම තාමත් ශීඝ්‍රයෙන් ලෝකේ වැඩිම එක පුද්ගල ආදායම අනිත් රාජ්‍යයන් කඩා වැටෙනකොට පසුගිය වර්ෂයේ සහ 2021 කියන වර්ෂය තුල චීනයේ ශක්තිමත් වේගන යනවා. ඒක තමයි ආර්ථික දර්ශකය. ඒක තමයි එක්තරා ආකාරයක මේ වකවානුව තුළ ඒගොල්ලෝ ලැබපු ජයග්‍රහණය. රයිට්. අපි බලමු. හරි. අතට මට ඔය යුද්ධ දෙකම කතා කරේ ඔබේ දැනුම සඳහා පමණයි. පුතේ මේ වෙනකොට වෙච්ච දෙයක් තියෙනවා. හිට්ලර් ගැන දැන් වැඩ දන්නවා. ඒකට හිට්ලර්ට හිටපු කට්ටිය, ඒ කියන්නේ හිට්ලර්ගේ මිත්‍ර පාර්ශවීය රටවල් උනේ ජපානය, ජර්මනිය සහ ඉතාලිය. හරිද? අනෙක් රාජ්‍යයන් විරුද්ධයි. එතකොට ඇමරිකාවයි මහා බ්‍රිතාන්‍යයයි පවා විරුද්ධ පාර්ශවයට හිටියේ. ප්‍රංශයේ හිටියේ විරුද්ධ පාර්ශවයට. එතකොට මේ යුද්ධයේදී අවසානට ජයග්‍රහණය කරනවා. මේ වෙලාවේදී මේ වැදගත්ම කොටස තමයි මේක. මේක කරනකොට ඔයාලා චුට්ටක් අවධානයෙන් ඉන්න. මේ යුද්ධමය වාතාවරණය තුල ආරක්ෂාව වෙනුවෙන් ජර්මනියේ හිටපු උගත් බුද්ධිමතුන් සමහරු පලා යනවා. හරිද? හොඳට අහගෙන ඉන්න නැත්නම් තේරෙන්නේ නැහැ. හිට්ලර් ඒගොල්ලන්ට අණ කරන ඔබලා ඵලයල්ලා කියලා. දැන් ඔයාලා දකිනවා ඊයේ පෙරේදා ඇෆ්ගනිස්තානයෙන් ඇමරිකාව ඉවත් වෙනකොට ඇෆ්ගන් වැසියෝ ගුවන් යානවල එල්ලිලා යන්නේ ඇමරිකාවට. ඔයාලා දකිනවා සමහර ගුවන් යානවලින් වැටෙනවා. ඊළඟට ගත්තාම ඇෆ්ගනිස්තානය තුල ඇෆ්ගනිස්තාන් වැසියන් ඇමරිකානු ගුවන් යානවල යන්නේ හරියට නිකන් අර මේ බස් රථවල ෆුට්බෝල් එක යනවා වගේ. එතකොට ඒ අය යනකොට කුඩා දරුවෝ එහෙම සතුටින් පැන පැන යන්නේ උඩ පැන පැන නට යන්නේ තමන්ගේ මේ රාජ්‍යෙ මිදිලා. ඔන්න ඔය වගේ අර දෙවන ලෝක යුද්ධයේදී කියනවා මේ යුදෙව් ජාතිකයන්ට ජර්මනියෙන් අයින් වෙලා යන්න පණ බේරගෙන උඹලට යන්න ඵලයල්ලා කියලා. ඒ වෙනකොට තමයි පුතේ ඔය මොනවාද ජර්මනියේ හිටිය කට්ටිය අර ජෙරුසලම හරහා ඔය අපි දන්න කියන මේක වෙන කතාවක් අර මේකට යන්නේ ඉරාකය එහෙමත් අපි කියන ඊයේ පෙරේදා ඔය යුද්ධය දරුණුවටම ගිය ඉරාක කියන කොටසට යනවා. එහෙමත් අපි කියන ඊශ්‍රායල් කියන කොටසට යනවා යුද්ධය ටික. ඒ ඊශ්‍රායලයට මැදිහත් වෙන කට්ටිය තමයි ඒ වෙනම යුද්ධයක් ගැන මම මේ කතා කරන්නේ. එතනට සංක්‍රමණය වෙනවා. ඒකේ කොටසක් යනවා හිට්ලර් එළවන කොටසක් යනවා ආයි මහා බ්‍රිතාන්‍යයට. හරි? සෝරි මහා බ්‍රිතාන්‍යයටත් යනවා ඇමරිකාවටත් යනවා. ඔය වගේ හිට්ලර් එළවපු ජර්මන් ජනතාව විවිධ රාජ්‍යයන් වලට පලා යනවා. මෙන්න මේ වැදගත්ම කොටස ඒක.
හිට්ලර් විසින් එරට උගත් බුද්ධිමතුන් රටින් පිටුවහල් කරන ලදී. ඔවුන් ඇමරිකාවට ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පලා ගිය වැඩි හරියක්. 1933 වර්ෂයේ සිට 45 දක්වා ජර්මනියේ ක්‍රියාත්මක වූ ඇඩ්ලොෆ් හිට්ලර්ගේ ඒකාධිපති පාලනය යටතේ එරට විශ්වවිද්‍යාල වලින් පිටබං කරන ලබු විද්වත්තු විශාල ප්‍රමාණයක් ඇමරිකාවේ ගිහින් ඉගෙන ගන්න පටන් ගන්නවා. ඔහු ඇමරිකානු විශ්වවිද්‍යාල කේන්ද්‍ර කරගනිමින් sannivedana ශාස්ත්‍රය පිළිබඳ විවිධ ශාස්ත්‍රීය අධ්‍යයනයන් වල නිරත වෙන්න ගන්නවා. ඔන්න අපේ දැන් තැන පොයින්ට් එකට එනවා. sannivedanaye විෂයක් හැටියට ව්‍යාප්ත වෙන්න බලපාපු බෑග්ග්‍රවුන්ඩ් එක දැන් අපිට පැහැදිලි. යුද්ධමය කාලවකවානු ඇවිල්ලා ජනතාව උපරිම පීඩනයට ඇවිල්ලා හිට්ලර් ඒ රටේ ජනතාවට යුදෙව්වන්ට පලා යන්න කියනවා. පැනලා ඵලයල්ලා බේරලා ඵලයල්ලා නැත්නම් ඝාතනය කරනවා කියනවා. ඒ වෙනකොට මිනිස්සු යනවා ගිහිල්ලා ඇමරිකාව තුල ඉගෙන ගන්නවා. right. දැන් ඔබට යම් ආකාරයක අවබෝධයක් තියෙනවා. අපි අපේ සටහනට යමු. එතකොට මේ දෙවන ලෝක යුද්ධයේ උපරිම බලය ටියුට් එකේ තියෙන බලන්න 18 වෙනි විට පළමු ලෝක යුද්ධය අවසන් වුණා. දශක දෙකකට පස්සේ 1939 අගෝස්තු දක්වා පුරා වසර 6ක පමණ කාලයක් නැවත බිහිසුණු සංග්‍රාමයක් ආවා. ලෝකයේ පුරා එක දෙවන ලෝක යුද්ධය හැටියට හඳුන්වනවා. දෙවන ලෝක යුද්ධ ආරම්භ වීමට හේතුව යලි ජර්මනිය බලවත් වීම. එදී පාර්ලිමේන්තුවේ බලය අල්ලාගත්ත හිට්ලර් මගේ සටන නැමැති කෘතිය පාවිච්චි කරනවා කියලා කියනවා. මේ යුද්ධමය කටයුතු ජපානයට පවා බෝම්බ දානවා. ඊළඟට එතනදී ප්‍රජාතන්ත්‍රවාදයට හා ධනවාදයට මේගොල්ලෝ විරුද්ධ වෙනවා. නාසිවාදය ගැන කතා කරනවා. ජර්මන් ජාතිය ලෝකයේ උතුම්ම ජාතිය බව කියනවා. ඒකාධිපති පාලනයක් සහිත දේශපාලන දර්ශනයක් තියෙනවා. විරුද්ධවාදීන් හෙවත් යුදෙව්වන් හෙලා දකිනවා. හෙලා දැක්කාම බහුතරයක් ඝාතනය කරනවා. සුළුතරයක් ඇමරිකාවට පලා යනවා. මේ තියෙන්නේ ඝාතනයට ලක් වෙච්ච අයගේ සපත්තු සහ මුදු. හරි. එහෙනම් අපිට 24 වෙනි පිටුවේ සටහනක් තියෙනවා ලියා ගන්න. right ලියන් රෙඩි වෙන්න. ලියන් රෙඩි වෙන්න. right. පුතේ මේකත් චුට්ටක් අහගන්න. මම මේ පවත්වගෙන යන්නේ රිවිෂන් පාඨමාලාවක්. හොඳට බුද්ධියෙන් අහගන්න. ඒතකොට රිවිෂන් පාඨමාලාවක් තුල වැඩි පැය ගාණක් වැඩ කරනවා. එතකොට දැන් උදාහරණයක් හැටියට ඔබ වෙනුවෙන් සතියට මම පැය 6ක් වැඩ කරනවා. සෙනසුරාදා පැය 2යි, සිකුරාදා පැය 2යි, ඉරිදා පැය 2යි. හොඳට ඔලුවට ගන්න මම මේ කියන කාරණා. ඊට අමතරව නිබන්ධයක් සම්පූර්ණ කරනවා. වැඩ පොතක් සම්පූර්ණ කරනවා. එතකොට මේ පාඨමාලාව අවුරුද්දක කාලයක් පුරා ව්‍යාප්ත වෙන පාඨමාලාවක්. මේ අවුරුද්දක් ඇතුළත ඔබේ අතට හැම මාසයකම ඔය ලැබුණා වගේ නිබන්ධයක්, ඔය ලැබුණා වගේ වැඩ පොතක් සහ මේ මුණ ගැහෙනවා වගේ පන්ති කාමරයකින් අපි මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිලා මේ සියල්ල විධිමත්ව සාකච්ඡා කරන නවීන තාක්ෂණය පාවිච්චි කරනවා. හරිද? තේරෙන විදියට සටහන් ලියා ගන්නවා. ප්‍රශ්න වලට උත්තර සාකච්ඡා කරනවා. එතකොට දුවේ පුතේ හොඳට මතක කරගන්න මම මේ කියන කාරණේ නින්දෙන් නැගිටලා වගේ මාස 4-5ක් පරක්කු වෙලා මට සර් ආයේ මුල ඉඳන් ඉගෙන ගන්න පුළුවන් වෙයිද කියන කාරණේ ගත්තාම ඔයාලට ගොඩක් වෙහෙස වෙන්න වෙනවා. ක්‍රමානුකූලව පිළිවෙලට වර්ෂයක කාලයක් තුල මේ සබ්ජෙක්ට් එක හරියට සීමා මායිම් දාගෙන කරගෙන යන්න කියලා මම දරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. එතකොට ඔයාලගේ ආදරණීය යාළුවෝ ඉන්නවනම් ඒ යාළුවන්ට දැන් ඉඳන්ම කියන්න මේකට ඉන්වෝල්ව් වෙන්න කියලා. මේකත් එක්ක එකතු වෙන්න කියලා. මේක මේ පෙරහැර ගියාට පස්සේ මේක කරන්න බෑ. ඇත්තම කාරණේ ගත්තාම දැන් තමයි හොඳම කාලය. මේ ඒකට ඔයාලට ලොකු බරක් තියලත් නැහැ. මේ සියල්ල සිද්ධ වෙන්න ඔයාලගේ මම මුදලක් හැටියට ආයෙ මේක වැඩි වෙන්නේ නැහැ. මුදලක් හැටියට ආයෙ කරලා තියෙන බොහොම සීමිත මුදලක්. කීයද පන්ති ගාස්තුව හැටියට ඔයාලා ගෙවන්නේ? මේ පුතේ 1300. ඒතකොට 1300 ඇතුලේ ඔයාලට තියෙන සර්විස් එක තමයි ගෙදරටම ටියුට් දෙක එනවා. එනවද නැද්ද? ගෙදරටම ටියුට් දෙක එනවා. එතකොට ඒකේ අඩුපාඩුවක් වුණත් ආයේ මම ඒකේ මග හරින්නේ නැහැ. දැන් ගිය මාසේ ටියුට් යවනකොට එක දරුවෙක්ගේ එක කොලේක ප්‍රශ්නයක් තිබුණා කිව්ව එක පිටුවක මම ආයේ ඒ දරුවට අර ගිය සතියේ කිව්වට පස්සේ ආයේ ඒක යාට නැවත ලැබෙන්න සැලැස්සුවා. එතකොට ඒ වගේ සියල්ල නැවත හොයලා බලනවා. ඒක දැන් ඔයාලා වුණත් කල්පනා කරන්න මේ තනි පුද්ගලයෙක් හැටියට මම මේ වැඩේ කරන්නේ කොහොමද කියන එක මම දැන් සිස්ටම් එක හදලා තියෙන්නේ. එතකොට ඔයාලගේ ඒ ක්‍රියාදාම. එතකොට ටියුට් දෙකේ වටිනාකම ඒක තුල ඉඳගෙන මාසෙක කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය එතනින් එහාට ගත්තාම ඒ හරහා ඔබ දැනුමින් සන්නද්ධ වෙන ආකාරය විෂය කරුණු නිවැරදිව පෙළගස්වන එක ඊළඟට ගත්තාම ක්‍රමානුකූලව විෂය පිළිවෙලට පැහැදිලි කරගෙන යන කාරණා
මගහරින්න එපා. මොකද ඔය සියල්ලටම තමයි ඔය පන්ති ගාස්තුවක් අය කරන්නේ. මොකද කවුරු හරි හිතනවා නම් මේ පන්ති ගාස්තුව අය නොකර නිකන් කරන්න පුළුවන්. මට ටියුට් එක නිකන් එන්න ඒක කරන්න බෑ. මොකද ඇත්තම කාරණේ මම ප්‍රසිද්ධිය ඕනම වෙලාවක කියන එකක් තමයි මේක මේ ව්‍යාපාරය. මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ මූල්‍ය ශක්තිය මත. මූල්‍ය ශක්තිය හීන වුණොත් නැති වුණොත් ඔබට පුළුවන් ඒ කියන්නේ ඔබට ওই જાතිය ක්වොලිටි ටියුට් එකක් ආයේ එයිද මං අතේ. ඒ කියන්නේ මේ බිස්නස් එකක් කඩා වැටුනොත් ඔය ටියුට් එකක් ඔබට එවන්න පුළුවන්ද මට? බෑ සර්. බෑ එවන්න බෑ. එවන්න බෑ. දැන් නිකමට කල්පනා කරන්න. දැන් හරි අපි ගත්තොත් එහෙම දැන් සමහර දරුවෝන්ට මේ වෙන කිසිම ගුරුවරයෙක්ගෙන් මේ ආකාරයේ නිබන්ධ කට්ටලයක් සහ වැඩපොතක් ඊළඟට ගත්තාම මේ ආකාරයේ පන්ති ටිකක් එන්නේ නැහැ. ඇයි එතකොට ඒක එන්නේ නැත්තේ? ඒ ගුරුවරයාට ඒ දේ කරන්න හැකියාවක් නැහැ. හැකියාවක් නැත්තේ මේක ඒ සිස්ටම් එක අල්ලගෙන නැහැ. ඒකට මේ සිස්ටම් එක කොතනින් හරි කඩා වැටුනොත් මටත් ඔය දේ කරන්න බැරි වෙනවා. ඒ නිසා මේ කර්මාන්තයක් ඒකට මේක සර්විස් එකක්. මේ සර්විස් එක පවත්වාගෙන යන්න ඕන අපි. ඒකෙදි අසාධාරණ නෑ. මම කොයි වෙලාවකත් ඔයාලගේ රුපියල් 2500ක් ඉල්ල නැහැ. දරන්න බැරි ගාණක් ඉල්ල නැහැ. බොහොම දරන්න පුළුවන් සාධාරණ ප්‍රතිපත්තියක් යටතේ කැපකිරීම කරන්න ඕන දරුවන්ට කැපකිරීමුත් කරලා තමයි මේ වැඩපිළිවෙල පිළිවෙලට අරන් යන්නේ. ඒක තේරුම් අරගන්න. ඒක තේරුම් කරලා දෙන්න තවත් ඔබේ යාළුවන්ට කොහොම හරි ඒ යාළුවන්ටත් පුළුවන් නම් මේකට එකතු වෙන්න කියන්නේ පැහැදිලි කරලා වෙන මේක සර්විස් එක ගන්න බැරි ඔහේ මෙහෙ බලන් ඉඳලා ඒ යාළුවන්ට අනාථ වෙනවට වඩා හොඳම වැඩේ තමයි දැන් ඔබට මම කෙරෙහි සක්සස් හෙවත් විශ්වාසය ට්‍රස්ට් කියන එක තියෙනවා නම් ඒ ට්‍රස්ට් එකට යාළුවව එකතු කරගන්න. ඒ යාළුවව එකතු කරගෙන මේ ගමන එකයි යන්නේ. එහෙම නැත්නම් අපරාධයක් වෙන්නේ. ඒ කියන්නේ ආයි අපිට මේවා මුලින් ඉඳන් කරන්න බෑ. ඒකයි. හරි. දැන් පැහැදිලි. ඔබට ප්‍රශ්න මොනවා හරි තියෙනවා අහන්න මම ඉදිරියට යන්න ඕන පාඩම කරගෙන. ප්‍රශ්න තියෙනවා නම් අහන්න කතා කරන්න. ඉක්මන් කරන්න. අරුව මට ඇහෙන්නේ නැහැ පුතේ. කතා කරන්න කමන්නේ නැහැ. කතා කරන්න අයිතියක් තියෙනවා ඔයාලට. මයික් එක හරියට ඔෆ් කරලා මයික් එක කතා කරන්න. නිමේෂ්ද ලහිරුද දෙන්න කවුරු හරි කතා කරා මට ඇහෙන්නේ නැහැ. මයික් එක කොන්නලා ඇහෙන්නේ. මොකද්ද දරුවෝ? මයික් එක කොන්නලා ඇහෙන්නේ නැහැ එයා අපිට. කියන්නේ මයික් එකක් ඔන් වෙලා ඇහෙන්නේ නැහැ කියලා. මගේ ප්‍රශ්නයක් නෙමෙයි. හරි දැන් බලන්න. හරි. නිමේෂ කියන එක්කෙනාගේ දැන් හරි මම ඕෆ් කරා. හරි. මං අහන්නේ මේ ක්‍රියාදාම හරි දැන් මට තව එකක් කියන්න මේ දවස් 5ක වගේ ඇතුළත නිබන්ධ ඉල්ලපු කාගේ හරි නිබන්ධ ලැබිලා නැත්නම් මට පොඩ්ඩක් ඉන්ෆෝම් කරන්න WhatsApp වලට කාට හරි ලැබුණ නැත්නම් මට මෙතනත් කියන්න කමක් නැහැ. නෑනේ. එහෙනම් ඒ සර්විස් එක හොඳට යනවා. ඒ සර්විස් එකත් එක්ක එකතු වෙලා ඉන්න. ලබන මාසෙත් ඔය process එකම තමයි පුතා. ටියුට් එක සාමාන්‍යයෙන් මුල් දවස් 4-5 ඇතුළත ගෙන්න ගන්න. ඒකේ කිසි කතාවක් නෑ. එතකොට ඔබ දන්න එක process එකක්. ඒ සඳහා යන මුදල දන්නවා. එතකොට ඒක වෙන් කරලා තියාගත්තා අදාළ කියන කාලවකවානුවේ දැම්මහම ඔයාලගේ ටියුට් එක ගන්නට පිළිවෙලට අතට ලැබෙයි. ඒක තමයි සිද්ධාන්තය සිස්ටම් එක. වැඩ පොත කරන්න ඕනේ. මම මෙන්න මෙතනදී වැදගත් පණිවිඩයක් ඔබට මතක් කරලා දෙනවා. අද දවසේ පන්තිය ඉවර වුණාට පස්සේ හෝ අද දවස මට යාවි මොකද මට වැඩ වගේක් මම ප්ලෑන් කරගත්තා වගේක් තියෙනවා. ගිය මාසේ වැඩ පොතේ කෙටි ප්‍රශ්න 25ක් සාකච්ඡා කරන පැයක වීඩියෝ එකක් මම YouTube එකට මුදා හරිනවා. එතකොට දැන් කවුරු හරි කල්පනා කරොත් දැන් අහුවොත් එමේ ඇයි සර්ට Zoom එකේ ඇවිල්ලා ඔය YouTube එකේ දාන එක කරන්න බැරි කියලා පුතේ Zoom එකේ ඇවිල්ලා මම තව අතිරේක පැයක් හරි පැය දෙකක් හරි හොයාගෙන මේ වැඩේ කරනවා කියලා කියන්නේ ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ එකතු වෙන්න ඉන්න පිරිසට වඩා විරුද්ධ වෙන්න ඉන්න පිරිස වැඩි මෙතන. එතකොට ඒක බරපතල අවුලක් මට. ඒකෙදි වෙන්නේ එහෙමනම් මේ පන්ති කාමරයෙන් පැයක් අරගෙන අරක කතා කරන්න. එතකොට ඒකත් අපරාධයක් නේ. මොකද තව ඔබට උගන්වන්න තියෙන කොටසක් නැති වෙනවා. ඒ නිසා හොඳම වැඩේ තමයි කැමති වෙලාවක බලා ගන්න. ටියුට් එක අතේ තියාගෙන. හැබැයි බලන්න මම පැයක කාලයක් ඇතුළත ඔබේ පහසුව සඳහා කෙටි ප්‍රශ්න 25ක් සාකච්ඡා කරන පළවෙනි ඒ කියන්නේ ගිය මාසේ කෙටි ප්‍රශ්න 25 සාකච්ඡා කරන මේක දානවා. එතකොට ඒකත් බලලා ඔබටත් ගැටලු ඇති වෙනවා WhatsApp වලින් අහන්න මම ඒක කියලා දෙනවා. මම ඒක YouTube එකට අප්ලෝඩ් කරලා ඔයාලට කියන්නම් මෙන්න මේකේ තියෙන චුට්ටක් ඒක බලා ගන්න කියන කාරණේ මම කියන්න. ඒක මම ඒ කියන්නේ ලිමිටඩ් version එකකට දාන්නේ. ඒ කියන්නේ YouTube එක ඔක්කොටම බලන්න හොයලා බලන්න දාන්නේ. මම දෙන link එකෙන් ගිහිල්ලා විතරයි බලන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබට ලැබෙන වරප්‍රසාදයක් හැටියට බලන්න. ඒක ලංකාවේම දරුවන්ට බලන්න හම්බ වෙන්නේ නැහැ. මම link එක යොමු කරන කට්ටියට විතරයි බලන්න පුළුවන් වෙන්නේ. ඒක ලිමිට් කරලා දාන්නේ. හරි.
එhmenan ඒකත් ඔබට පැහැදිලි කියලා මම විශ්වාස කරනවා. right. දුවේ පුතේ ඔබට තියෙන ප්‍රශ්න අහන්න කියලා මම කියන්නේ. දැන් මේ පාඩම් වලට අදාළව මේ උගන්වන එක සම්බන්ධයෙන් මේවයේ ගොඩ නැගිච්ච සැක සංකා සම්බන්ධයෙන් වෙනත් පළාත්වල ඉන්න දරුවෝ ඒ වගේ ප්‍රශ්න අහලා මේක මේ निराකරණයක් කරගන්න. එහෙම ප්‍රශ්න නැද්ද ඇත්තට? සර් දැන් කරපු කොටස් වලින් කෙටි ප්‍රශ්න විතරද සර් එන්නේ රචනා ප්‍රශ්න සාකච්ඡා කරනවද කියලා දහන්නේ. නෑ සර් මේ දැන් කරපු අයින් ගොඩක් වෙන්නේ කෙටි ප්‍රශ්නද සර් රචනා ප්‍රශ්නද? මමද පුතේ? ඔව් සර් දැන් උගන්වපු කොටස් වලින් ඒ කියන්නේ මේ අද උගන්වපු අයින්ද? නෑ සර් මේ පළවෙනි පාඩම පළවෙනි පාඩමේ පුතේ රචනා ප්‍රශ්න අහන්න පුළුවන් සෑහෙන තැන් තියෙනවා. රචනා ප්‍රශ්නත් අහනවා MCQ එහෙමත් අහනවා. ඒකේ විවාදයක් නැහැ. රචනා ප්‍රශ්නවල ගොඩක් වෙලාවට පුවත්පතකට ලිපියක් ලියන්න, රචනයක් ලියන්න, ඊළඟට ගත්තාම ඔය සොයා ගැනීම පිළිබඳව කාලවකවානු දැන් අත්තාම ඉතින් sannivedana ඉතිහාසයේ ගුවන්විදුලිය දුරකථන යන ආදී සොයා ගැනීම පිළිබඳ මූලික දේවල් එහෙම ඔක්කොම එතනනේ තියෙන්නේ. මේ පළවෙනි පාඩම කියලා කියන්නේ ඇත්තටම sannivedanaya කියන තැන ඔබව පිහිටවන එක කරන්නේ. පළවෙනි පාඩම් මේකේ. දැන් උනත් පැහැදිලි. තාම අපි මේ පාඩමේ හරිම තැනට ආවේ නැහැ. දැන් මේ වප්පසරිය කතා කරගෙන ගියේ ඔච්චර වෙලා. දැන් අපි හරි තැන කතා මගේ පන්තිය ගත්තාම පුතේ හොඳට මතක තියාගන්න භෞතික පන්ති කාමරේ මාසයකට අපි සාකච්ඡා කරේ ප්‍රශ්න 4යි. හැබැයි දැන් ඔන්ලයින් පන්ති කාමරේ මාසයකට ප්‍රශ්න 7ක් සාකච්ඡා කරනවා. වැඩ පොතේ ප්‍රශ්න 7ක් තියෙනවා. ඒ වැඩ පොතේ තියෙන ප්‍රශ්න 7 හැම මාසෙම අපි සාකච්ඡා කරනවා. ඔබ දන්නවා. ඒ සාකච්ඡා කරන ඔබ ඒක ලියන්න පිටව ගන්නවා. දරුවෙක් හැටියට ඔබට මීඩියා පුළුවන්ද කියලා තක්සේරු කරන්න තියෙන එකම දේ තමයි වැඩ පොත කරලා සුද්ධා වගේ ඒකේ තියෙන විෂය කරුණු ගුරුවරයා උගන්වපු කාරණාත් එක්ක ටැලි වෙනවා නම් ගුරුවරයා පැහැදිලි කරනකොට ඒවා හරියට පිළිවෙලට තියෙනවා නම් ප්‍රමාණයට ලියනවා නම් වෙලාවට ලියනවා නම් ඔබට මීඩියා පුළුවන්. ඒ තමයි ට්‍රස්ට් එක තියෙන තැන. ඒ කියන්නේ තමන්ගේ හැකියාව පෙන්වන තැන. දැන් මීටර 100 දුවන්න පුළුවන්ද කියලා ගෙදර ඇඳේ ඉඳගෙන කල්පනා කරන්න බෑනේ. පිට්ටනියට බැහැලා ඒකට ගැළපෙන ඇඳුමක් ඇඳලා ස්ටොප් වොච් එක ක්‍රියාත්මක කරලා මීටර 100 මේ වෙලාවට දුවන්න පුළුවන්ද කියලා චෙක් කරලම බලන්න ඕනේ. ඒ බලුවට පස්සේ තමයි බෑ නම් ඒකට පුරුදු වෙන්න. ඒ පුරුදු වෙන්න තමයි වැඩපොත දීලා තියෙන්නේ. ඒක ඉතින් තමන්ගේ ඔළුවෙන් කරගන්න ඕන වැඩක්. රයිට් අපි ලියමු. ගොඩක් කතා කරනවට වඩා. ලියාගන්න 24 වෙනි පිටුවේ තියෙනවා ඒකාධිපති පාලකයින් අතරින් 24 මෙතන ඒකාධිපති පාලකයින් අතරින් ජනමාධ්‍ය උපරිම වාසි සහගත ලෙස භාවිත කළ පාලකයෙක් ලෙස හිට්ලර් ඉදිරියෙන් සිටි. හිට්ලර් ඉදිරියෙන් ඉන්නවා. හරි දරුවෝ හිට්ලර් ඉදිරියෙන් ඉන්නවා. පුතේ මම නිකන් චූටි කතන්දරයක් කිව්වොත් එහෙම මේවා මේ කතන්දර කියන ඒවා හොඳට අහගන්න. ඒව තමයි මේ කියන්නේ අර පට්ට ඉන්ට්‍රස්ට් එක. පුතේ හිට්ලර් දැන් මේ වෙනකොට තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. හිට්ලර් පත් කරගන්නවා මම මේ කතාව කියන්නේ අහගෙන ඉන්න. හිට්ලර් පත් කරගන්නවා එයාගේ මාධ්‍ය අමාත්‍යවරයා හැටියට කවුද මාධ්‍ය අමාත්‍යවරයා හැටියට පත් කරගන්නේ? ග්ලොබෙල්ස්. ඔන්න බලන්න දැන් මේවා මීඩියා කරන කට්ටිය නිකන් දැනගන්න. හිට්ලර්ගේ මීඩියා අමාත්‍යවරයා ග්ලොබෙල්ස්. හරි? දැන් අපිත් ඉන්නවනේ මීඩියා අමාත්‍යවරු. දැන් උදාහරණයක් හැටියට ගත්තාම දැන් ජනමාධ්‍ය අමාත්‍යවරයා හැටියට ඉන්නවනේ එක එක්කෙනෙක් කාලට පත් වෙනවා එකේ හෙලියා අමාත්‍යවරයා හිටියා. එතකොට පත් කරගන්නේ පුතේ දුර්වල කෙනෙක් නෙමෙයි ජනමාධ්‍ය අමාත්‍යවරයා හැටියට පත් කරගන්නේ. ජනමාධ්‍ය අමාත්‍යවරයා හැටියට පත් කරගන්නේ ජනතාවට තොරතුරු දීලා තොරතුරු වලින් ජනතාව යම් ආකාරයක පාලනය කරගන්න පුළුවන් දැනුමක් තියෙන කෙනෙක්. මම නිකන් දැන් අහන දරුවගේ දැන් මේ කාලේ ජනමාධ්‍ය අමාත්‍යවරයා කවුද ඇත්තට? රටේ වෙනස් වෙනවනේ දැන් අපේ රටේ ඩලස් අලහප්පිරු දලාස් අලහප්පිරු මහත්මයා දලාස් අලහප්පිරු මහත්මයා කියලා කියන්නේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් හොඳ මේ දැක්මක් තියෙන මහත්මයෙක්. එතුමා අතම ජනමාධ්‍ය වේදිකෙක් හැටියට පුවත්පත් වේදිකෙක් එහෙම නැත්නම් පත්‍ර වාර්තාකරුවෙක් හැටියට හිටිය කෙනෙක්. එතකොට අර මාධ්‍ය වේදිකෙක් හැටියට හැසිරෙන්න ඕන ආකාරය, මාධ්‍ය වේදිකෙක් හැටියට එයා ජීවත් වෙලා තියෙන ආකාරය,
මාධ්‍යවේදීගේ චින්තනය ජනාධිපති මෙයාට ඒක තියෙනවානේ. එතකොට දැන් එයා තමයි ජනමාධ්‍ය අමාත්‍යවරයා හැටියට ඉන්නේ. එතකොට මේ ආකාරයට මෙයාව හිට්ලර් පත් කරා ග්ලොබෙල්ස්. ග්ලොබෙල්ස් පත් කරාට පස්සේ ග්ලොබෙල්ස් කරන්නේ ජනතාවගේ ඔළුවේ හිට්ලර් සම්බන්ධයෙන් චිත්‍රයක් අඳිනවා. හරි මම මේ අහලා තියෙන ඒවා මම දැකලා නැහැනේ. මම ජර්මනියට ගිහිල්ලත් නැහැ. එතකොට පොත්පත්වල කියවලා තියෙනවා. එතකොට කියන මේ ජර්මනියේ ගුවන්විදුලි මාධ්‍ය ක්‍රියාත්මක කරන. හැබැයි ගුවන්විදුලි මාධ්‍ය නිකන් කතාවට කියන ඔන් ඕෆ් කරන ස්විච් එක ගෙදර නැහැ. හැම ගෙදරකම රේඩියෝ එකක් තියෙනවා. රේඩියෝ එකේ ඔන් ඕෆ් කරන ස්විච් එක තියෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ. එතකොට නිකන් හරියට ගත්තොත් පොදු ඇමතුම් සේවයක් වගේ. දැන් පොදු ඇමතුම් සේවයක් පාලනය කරන්න බෑනි බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න මගියෙකුට පාලනය කරන්න බෑනි. එතකොට එක තැනකින් කන්ට්‍රෝල් වෙන්නේ අනිත් මිනිසුන්ට ඇහෙනවා. එතකොට මේ ග්ලොබෙල්ස්ගේ ජනමාධ්‍ය ක්‍රියාන්විතයේදීත් එහෙම හැම ගෙදරකම රේඩියෝ ඇහෙනවා. හැබැයි ඒක ඕෆ් කරන්න ඕන් කරන්න බෑ. කන්ට්‍රෝල් යුනිට් එකෙන් විතරක් ඒක ක්‍රියාත්මක කරනවා. ඒකෙදි කියනවා හිට්ලර් කියලා කියන්නේ මෙහෙම පාලකයෙක්. හිට්ලර්ගේ බල පරාක්‍රමය ඉතා විශාලයි. හිට්ලර් අද වෙනකොට මෙච්චර ප්‍රමාණයක් ආක්‍රමණය කරගත්තා. තප්පරයක් ඉන්න. පුතේ තප්පරයක් ඉන්න. හරි. එතකොට ඒක ඔන් කරලා තියෙන පුතේ තප්පරයක් ඉන්න. ඒක ඔන් කරලා තියෙන ඔයාගේ පැත්තේ ප්‍රශ්නයක් තියෙනවා. ඕකෙන් ඔන් කරලා තනින් කරෙක්ට් එක. මේකේ QR code එක ආ ගන්න. හරි. එතකොට පුතේ දැන් පැහැදිලි හොඳට අහගන්න. එතකොට මේ ජනමාධ්‍ය අමාත්‍යවරයාට හිට්ලර්ගේ බල පරාක්‍රමය පිළිබඳව ආධිපත්‍ය පිළිබඳව ග්ලොබෙල්ස් විසින් ජනතාවගේ ඔළුගෙඩි පුරවනවා. එතකොට මේ මම ඔබෙන් අහන ප්‍රශ්නය මේ ජනතාවගේ ඔළුගෙඩි පුරවන්නේ ඒ කියන්නේ යථාර්ථයෙන්ද පුරවන්නේ නැත්නම් මිත්‍යාවෙන්ද? මිත්‍යාවෙන් පුරවනවා. මිත්‍යාවෙන් පුරවලා කියනවා මෙන්න මෙහිමයි අපේ හිට්ලර් මෙච්චරක් අද වෙනකොට රාජ්‍යයත් පත් කරගන්න අපේ හිට්ලර් දැන් මේ වෙනකොට යුද්ධ බලය තහවුරු කරන් ඉන්නේ. හිට්ලර් යුද්ධයෙන් ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ අනෙක් රාජ්‍ය. මෙන්න මේ ආකාරයට ජනතාවට බලාපොරොත්තු දෙමින් හිට්ලර් ජයග්‍රහණයේ නියමුව හැටියට පෙන්නලා ජනතාවගේ සහාය ගන්න ග්ලොබෙල් සෑහෙන කාලයක් කටයුතු කරනවා. හැබැයි යුද්ධයෙන් අන්ත පරාජයට පත් වෙන තැන්වල උනත් තොරතුරු ග්ලොබෙල්ස් කියන්නේ එහෙම නෙමෙයි. හිට්ලර් ජයග්‍රහණය කරා. හිට්ලර්ගේ යුද ශක්තිය හමුවේ අරගොල්ල පරාජය වුණා වගේ ඒවා තමයි තොරතුරු දෙන්නේ. අර මානසිකත්වය ඉහළ දාන්න ග්ලොබෙල්ස් මේ වැඩේ හරියටම කරා කියලා සාමාන්‍ය ඉතිහාසගත වෙනවා මේ. හැබැයි හිට්ලර් පරාජය වෙනවා. නමුත් ග්ලොබෙල්ස් ඒකේ ජනමාධ්‍යෙන් අල්ලන් ඉන්න පුළුවන් කාර්ය කරපු කෙනෙක් හැටියට ලෝක ඉතිහාසයේ සඳහන් වෙනවා. ලියාගන්න. ඔහුගේ ජනමාධ්‍ය භාරව කටයුතු කළේ ග්ලොබෙල්ස් අමාත්‍යවරයාය. හරි. ඒවා නිකන් සාමාන්‍ය දැනීමට තියෙන්න ඕනේ. නැත්නම් නිකන් අවුට් යනවා. හරි. මාධ්‍ය සාරධර්ම සහ මුලින්ම උල්ලංඝනය කරමින් මාධ්‍ය සාරධර්ම කියනවා සහ මුලින්ම උල්ලංඝනය කරමින් ජනතාවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් හරි හිට්ලර් සම්බන්ධව දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනංවාලීම සඳහා හරිද දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනංවාලීම සඳහා සේකයි කියන්නකෝ. අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින්
හිට්ලර් සම්බන්ධ දැවැන්ත ප්‍රතිරූපයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කර ඇත. කටයුතු කර ඇත. හරි කටයුතු කරලා තියෙනවා. ඒකෙම ලියා ගන්නවා. එමෙන්ම පුවත්පත් නිදහස රැස්වීම පැවැත්වීමේ නිදහස මොකද්ද සර්? පුවත්පත් නිදහස රැස්වීම පැවැත්වීමේ නිදහස හරි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහනම් කර ඒකාධිපති මතවාදය සමස්ත ජර්මනිය පුරා ප්‍රචාරය කරන ලදී. හරි දරුවනේ කලබලයක් නැහැ මේකත් අහගන්න. මම WhatsApp වලට නිවුස් එකක් එවුවා මට දැන් ආපු නිවුස් එකක්. කවුරු හරි එක්කෙනෙක් ඒක ඔන් කරගන්න බලන්න. මම ඔයාලට එවලා තියෙන්නේ. මම එහෙමයි ඉතින් බෙදා හදා ගන්න සාමාන්‍ය දේවල්. මොකද්ද තියෙන්නේ මැසේජ් මේ නිවුස් එකේ ටොපික් එක? මයික් එක ඔන් කරන් කියන්න. ඇෆ්ගන් ගායන ශිල්පීන්ගේ ඉරණම. ඇෆ්ගන් ගායන ශිල්පීන්ගේ ඉරණම. හරි ඕපන් වෙච්ච කෙනෙක් ඒක කියවන්න බලන්න. අනිත් අයටත් ඇහෙන්න. තාලිබාන් සංවිධානයේ තර්ජන හමුව ඇෆ්ගනිස්තාන ගායන හරියට ඇහෙන්නේ නැහැ. තාලිබාන් සංවිධානය ඒ තර්ජන හමුවේ ඇෆ්ගනිස්තාන ගායන ශිල්පීන් රැසක් පාකිස්තානයට පලා ගොස් තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ නවත්තන්න. හරි. ඉතිහාසයේ යලි යලිත් සිදු වෙනවද නැද්ද? වෙනවා සර්. ඔය නිවුස් එක දැම්මට ආවේ මම මේ පන්තිය කරගෙන ඉන්න අතරතුර තමයි මගේ නිවුස් සෙලෙක්ට් එකට ආවේ. හරි. අපේ පාඩමේ මොකද්ද අපි කී හිටියේ? මම ඔන්න පෙන්නන්නම්. මේ බලන්න. මම ඔයාලට පෙන්නන්නම් ඕන්න. මේ highlight වෙලා තියෙන කොටස පේනවද? ඔව් සර්. මොකක්ද ඒකේ තියෙන්නේ? හිට්ලර් විසින් එරට සිටි බුද්ධිමතුන් රටෙන් පිටුවහල් කරන ලදී. ඔවුන් ඇමරිකාවට අන්න බලන්න දුවේ පුතේ ඉතිහාසයේ නැවත නැවත සිදු වෙමින් පවතිනවා. හරිද? මේ හිට්ලර් ඔය වැඩේ කරන්නේ 1936 39. හරි? එතකොට 33න් පටන් අරන් කරන්නේ. මෙන්න මෙතන දැන් මේ 2021 සැප්තැම්බර් මාසේ 17 වෙනිදා උදේ 7ට මැසේජ් එකක් එනවා නිවුස් ඇලර්ට් එකක් එනවා. තාලිබාන් සංවිධානයේ තර්ජන හමුවේ තවදුරටත් ඒ රටේ ඉන්න බෑ. හරි දැන් නිවුස් එකේ ඉතුරු ටික කියවන්න බලන්න. ඇෆ්ගනිස්තානයේ ජීවත් වුවත් මරණ දඬුවම නියම කරනු ඇති බවට මතු වූ බියත් සමගම නමුත් එලෙසම පලා ආ බවයි BBC ලෝක සේවය වෙත අදහස් දක්වමින් ඔවුන් සඳහන් කර ඇත්තේ.
තලයිකාන් සංවිධානයේ රෙගුලාසි වලට අනුව සංගීතය තහනම්. පසුගිය අගෝස්තු මාසයේදී උතුරු බැග්ලාන් පළාතේ ගායකයෙකුට ඔවුන් මරණ දඬුවම ලබා දුන් බවටද අදාළ ගායන ශිල්පීන් චෝදනා කරනවා. එහෙත් තලයිකාන් සංවිධානය එම චෝදනාවලට මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ. දැන් ඔබට යමක් පැහැදිලි. පුතේ ඔන්න ඕක තමයි ඉතිහාසයේ தත්ත්වය. එතකොට මේ ඉතිහාසයේ தත්ත්වය ගැන තමයි අපි කතා කරන්නේ. දැන් ඔබට මම මේ උදාහරණ අරන් පෙන්නන්නේ හිට්ලර්ගේ කාලය තුල ඒ රටේ හිටපු උගත් බුද්ධිමතුන්ට තවදුරටත් ඉන්න බැරි වුණා. ඒ අය ඇමරිකාව වෙත ගමන් කරන්න තීරණය කරනවා. right. දැන් එතකොට ඔබ සටහන යමක් ලියාගෙන තියෙනවා. ග්ලොබල්ස් ගැනත් ලියාගෙන තියෙනවා. දැන් අපිට තියෙන්නේ ඊළඟ භූමිකාවට යන එක. බොහොම වගකීමෙන් ඉගෙන ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. 1900 මම 25 වෙනි පිටුව සාකච්ඡා කරමින් යන්නේ 1937 දී අසල්වැසි ඕලන්දය ඩෙන්මාර්කය නෝර්වේ බෙල්ජියම ආක්‍රමණය කරා. ඉන් අනතුරුව චෙකොස්ලෝවැකියාව සහ ඉන්පසු පෝලන්තය ආක්‍රමණය කරා. දැන් කාට හරි ඇහුවොත් මේවා මේ විභාගෙට නෑ කොහෙත්ම මේවා විභාගෙට ලියන්න ඉන්නේ නෑ. එහෙනම් ඇයි ඔයාව උගන්වන්නේ? උගන්වන්නේ පුතේ යකා කියලා කිව්වත් ඒක පෙන්වන්න දෙපේ මොකක් හරි චිත්‍රයක් ඇඳලා යකා කියලා ඒගොල්ලන්ට යකා පෙන්න ගන්න බැරි නම් යකා එක එක්කෙනා එක එක විදිහට මවා ගන්නවා නම් පොඩි අවුලක් තියෙනවනේ. එතකොට මේ නිකන් චිත්‍රයක් අඳිනකොට මේ කියනවා මෙන්න මේ රටවල් වලට උනේ මේවා මේ කාලවල කියලා. ඉන්පසු පෝලන්තය ආක්‍රමණය කරා. ඒට එරෙහිව ප්‍රංශය මහා බ්‍රිතාන්‍යයන් රටවල් හිට්ලර්ට එරෙහිව යුද ප්‍රකාශ කළා. නමුත් මේ වන විට හිට්ලර් විසින් වද කඳවුරු පිහිටව අහිංසක යුදෙව්වන් හා රුසියානුවන් ලක්ෂ ගාණක් ඝාතනය කරලා තිබ්බා. දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රංශය බ්‍රිතාන්‍ය කොමියුනිස්ට්වාදී රුසියාව පවා මිත්‍ර පාර්ශ්ව රටවල් ලෙසත් ජර්මනි ඉතාලිය සහ ජපානයේ විරුද්ධ පාර්ශ්ව ලෙසත් ක්‍රියාත්මක වුණායි කියලා කියනවා. හැබැයි යුද්ධයට වෙච්ච දේ ඊළඟට කියනවා බලමු. දෙවන ලෝක යුද්ධයේ ක්‍රියාත්මක වූ වසර 6ක කාලය තුල සමස්ත ලෝකවාසීන්ට දුක් විඳීමට සිදු වූ අතර යුද්ධයේ හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස සහ ආබාධයන්ට ලක් වූ පිරිස අති විශාල සංඛ්‍යාවක් විය. භෞතික දේපල විශාල වශයෙන් විනාශයට ලක් විය. හරිද? ඊළඟට එතන චුට්ටක් ඉඩක් තියෙනවා. චුට්ටන් ඉඩේ ලියා ගන්න අපිට ඒ වගේ ඉඩක් ඇති. ලියා ගන්න මෙතන. උතනින් ලියා ගන්න ඉක්කමට ඉක්මනට ලියා ගන්න. මහා බ්‍රිතාන්‍ය විසින් ජර්මනිය යටත් කර හිට්ලර් ඝාතනය කරන ලදී. ඒ ඇති එතන. මහා බ්‍රිතාන්‍ය විසින් ජර්මනිය යටත් කර හිට්ලර් ඝාතනය කළා. හරි? නිකම්ම හිට්ලර් ඝාතනය වුණේ නැහැ. මහා ගේම් එකක්. ගේම් එක චුට්ටක් කැමති නම් අහගන්න. පුතේ මෙහෙම උනේ දැන් හිට්ලර්ට බලය දෙන්න ආවා ඉතාලිය. හිට්ලර්ගේ පැත්තේ ඉන්නවා මම ඇඳලා පෙන්නුවොත් එහෙමයි. හරි? ඇයි දැන් මේවා මේ sannivedanayට කියන එක තේරුම් ගන්න. හිට්ලර් කියන පැත්තේ ඉන්නවා ජර්මනිය. ඉතාලිය. හරි ඊළඟට ගත්තාම ජපානය එහෙමත් ඉන්නවා. මේ හිට්ලර් අනිත් පැත්තේ බ්‍රිතාන්‍ය පැත්තේ රැජිනගේ පැත්තේ එතන රැජිනනේ පොර වෙන්න ඕනේ එහෙනම්. බ්‍රිතාන්‍ය ඊළඟට ගත්තාම ඇමරිකාව ප්‍රංශය හරි ඕලන්දය ආදී රාජ්‍යයන් මේ පැත්තේ ඉන්නවා. මෙතනදී බ්‍රිතාන්‍ය කියනවා ඇමරිකාවට කතා කරලා හිට්ලර්ට බලය දෙන්න ජපානය උත්සාහ කරනවා. ඔබ පොඩ්ඩක් ගිහිල්ලා ජපානයට පොඩි ෂොට් එකක් දීලා වරේ. ඇමරිකාව මොකද කරන්නේ? ලිටල් ජෝන් කියන ගුවන් නියමුවා කුඩා අර ඇටමැස්ස ගුවන් යානයකට නංගවලා ලෝකේ අති විශාල බිහිසුණුම පරමාණු බෝම්බ පටවලා අරන් යනවා. හිරෝෂිමා සහ නාගසාකි කියන ජපානයේ තියෙන ප්‍රධාන නගරයකට පරමාණු බෝම්බ දෙක හෙලනවා. පරමාණු බෝම්බ දෙක හෙලීමත් එක්ක පුතේ සම්පූර්ණයෙන්ම අපි මෙන්න මේ දර්ශනය ලෝකේ දකිනවා. මේ දර්ශනය හරිද? ඔය මැද තියෙන ඡායාරූපය ලෝකේ මෙතෙක් උපරෝපු දරුණුම බෝම්බය තමයි හිරෝෂිමා සහ නාගසාකි. ජපානේ දන ගහනවා. ජර්මනිය සම්පූර්ණයෙන් Tamanට තියෙන ජපානයේ සහාය නැති වෙනවා. ජර්මනිය මේවන හිට්ලර්ගේ බලය අඩු වෙනවා කියලා දන්නා. හිට්ලර් පලා යනකොට ඝාතනය කරනවා. එතනින් තමයි දෙවන ලෝක යුද්ධය යම් ආකාරයකට ඉවර කරගන්නේ. දැන් ලෝක ඉතිහාසයේ මෑත කාලයේ යුද්ධ දෙකක් එකටපත් වෙනවා. පළවෙනි ලෝක යුද්ධය සහ එක සියවසක යුද්ධ දෙකක් පත් වෙනවා.
දරා ගන්න අමාරු. තත්කාල ලෝක බලවතුන් එකට එකතු වෙනවා. තත්කාල ලෝක බලවතුන් එකට එකතු වෙනවා. පුතේ චුට්ටක් බලා ගන්න මේ කතන්දරේ. හරි ලස්සනයි. තත්කාල ලෝක බලවතුන් එකට එකතු වෙලා අලුත් වැඩක් පටන් ගන්නවා. එන්න බලන්න මොකක්ද මේ අලුත් වැඩේ කියන්නේ. හරි. දෙවන ලෝක යුද්ධ සංග්‍රාමයේ පවතින අතරතුරම බ්‍රිතාන්‍ය අගමැති වින්සන් චර්චිල් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට් 1941 වර්ෂයේ අගෝස්තු මාස ඇට්ලාන්ටික් ප්‍රඥප්තිය අත්සන් කරනවා. මේවා පාඩම් කරන්න ඕනේව නෙමෙයි. මම පාඩම් කරන්න ඕනේව නෙමෙයි කියලා වගකීමක් නැහැ. හැබැයි මතක තියාගන්න. ඔය නංගන් ඕනේ 1941 අගෝස්තු ඇට්ලාන්ටික් ප්‍රඥප්තිය අත්සන් කරනවා. ඒකත් ඉච්චර වැදගත් නැහැ. මිත්‍ර ජාතීන් යුද්ධයට අවතීර්ණ වෙත්තේ කුමක් සඳහාදයි පැහැදිලි කළ මෙම ලියවිලින් සාමය දෙස ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම ජාතීන්ගේ ස්වාධීනත්වය සහ ස්වාධිපත්‍ය ආරක්ෂා කිරීම ගැන අවධානය යොමු කරනවා. මෙම එකගතාවය පදනම් කර ගැනීමෙන් 1942 වර්ෂයේ ජනවාරි මාස වොෂින්ටන් නගරයේදී අක්ෂ බලවතුන්ට එරෙහිව සටන් කරන ජාතීන් 26කගේ නම් ප්‍රකාශයට පත් කරනවා. ලියා ගන්න ඕන චුට්ටන් ඉදේ ලියා ගන්න ඉක්මනට. එහා පැත්තේ තියෙනවා. එහිදී මෙම ජාතීන් හැඳින්වීමට එක්සත් ජාතීන් යන නම භාවිතා කරන ලදී. එහිදී මෙම ජාතීන් හැඳින්වීමට එක්සත් ජාතීන් යන නම භාවිත කරන ලදී. හරි එක්සත් ජාතීන් යන නම භාවිත කරන ලදී. පළමු සාකච්ඡාව මොස්කව් නගරයේ එක්දාස් 943 පැවති අතර මේවා කරගන්න. 1943 පැවති අතර දෙවන සාකච්ඡාව එනම් එහා පැත්තේ පිටුවේ ඉඩ තිබේ එනම් අපහු කියන්නකෝ. පළමු සාකච්ඡාව එහිදී මෙම ජාතීන් හැඳින්වීමට එක්සත් ජාතීන් යන නාමය භාවිතා කළා. පළමු සාකච්ඡාව මොස්කව් නගරයේ 43 පැවති අතර 1943 පැවති අතර දෙවන සාකච්ඡාව එනම් 1945 ජූනි 1945 ජූනි අනේ සර් මයික් ඔන් වෙලා ඇහෙන්නේ නැහනේ. හරි 1945 ජූනි දෙවන සාකච්ඡාව 1945 ජූනි මස ඇමරිකා එක්සත් ජනපදයේ San Francisco නුවර San Francisco නුවර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සම්මත කර ලොව රටවල් 50ක් එයට එකඟ විය. ලොව රටවල් 50ක් එයට එකඟ විය. මොකද්ද සර්? එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සම්මත කර ලොව රටවල් 50ක් එයට එකඟ විය. හරිද?
right ඊළඟට ඡේදයකට ගන්න ටක් ගාලා ලස්සනට වැඩේ යනවා 26 වෙනි පිටුවේ ඉන්නේ මෙම රටවල් 50ට පසු මෙම රටවල් 50ට පසු ප්‍රඥප්තිය අත්සන් නොකර සිටි ප්‍රඥප්තිය අත්සන් නොකළ සිටි ප්‍රඥප්තිය අත්සන් නොකර සිටි පෝලන්තයද එක් විය නිල වශයෙන් 1945 නිල වශයෙන් 1945 ඔක්තෝබර් 24 එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගන්නා ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගන්නා ලදී. එහි මූලික පරමාර්ථය නැවත ලෝකය තුල එවැනි යුද්ධයක් ඇති නොවීමයි. යුද්ධයෙන් විනාශ වූ රාජ්‍යයන් එකට ලියා ගන්න ටක් දාලා යුද්ධයෙන් විනාශ වූ රාජ්‍යයන් හරි යුද්ධයෙන් විනාශ වූ රාජ්‍යයන් යලි නගා සිටුවීමටත් sannivedanaya යොදාගෙන රටවල් සංවර්ධනය කිරීමත් ඇතුළු කාර්යයන් ගණනාවක් මෙම සංවිධානය විසින් ක්‍රියාත්මක කරන ලදී. right දැන් එතන තියෙන අන්තිම ඉඩේ ලියා ගන්න මේ පිටුවේ රූල් නැති වුණාට කමක් නැහැ ඒක ලියා ගන්න මෙතන පොඩ්ඩක් මාතෘකාවක් හැටියට නැත්නම් රතු පෑටේ highlight වෙන්න ලියා ගන්න මෙන්න මේ කියන භූමිකාව ලියා ගන්න මෙහෙම
සංවර්ධනය සඳහා ජනමාධ්‍ය යොදා ගැනීම කියලා ලියා ගන්න. නිකමට ලියා ගන්න. එතන සංවර්ධනය සඳහා ජනමාධ්‍ය යොදා ගැනීම. ඔහෙ ලියා ගන්නකො එක. දැන් තරුවක් දාලා ලියන්න. යුද්ධයේ වෙනුවෙන් භාවිත කළ ජනමාධ්‍ය සංවර්ධනය සඳහා භාවිත කළ යුතු බව. ජෝන් රීඩ් සාමිවරයා ප්‍රකාශ කර ඇත. දන්න එකක් එක කමක් නැහැ. ජෝන් රීඩ් සාමිවරයා ප්‍රකාශ කර ඇත. ඒ කියන්නේ යුද්ධය සඳහා පාවිච්චි කරපු ජනමාධ්‍ය සංවර්ධනය සඳහා පාවිච්චි කරන්න කියලා ජෝන් රීඩ් සාමිවරයා ප්‍රකාශ කර ඇත. ඒක දන්න එකක් ඒ වුණත් ලියාගන්න කමක් නැහැ. තව තරුවක් දාලා ලියන්න. යටින් තව තරුවක් දාලා ලියන්න. සංවර්ධනය වෙනුවෙන් බුවන් විදුලිය සිනමාව රූපවාහිනිය ඇතුළු මාධ්‍ය මිශ්‍රිතයක් ඔක්කොමටම කියන මාධ්‍ය මිශ්‍රිතයක් ඇතුළු මාධ්‍ය මිශ්‍රිතයක් භාවිත විය. හරි මෙන්න මේක හයිලයිට් වෙන්නම ලියා ගන්න. එතකොට ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. ජර්මනියෙන් ඇමරිකාවට පලා ගිය ඒක නිලියෙන්නේ ජර්මනියෙන් ඇමරිකාවට පලා ගිය විද්වතුන් එක්ව ජර්මනියෙන් ඇමරිකාවට පලා ගිය විද්වතුන් එක්ව sannivedanaya විෂයක් ලෙස සංවර්ධනය කර හරි sannivedanaya විෂයක් ලෙස සංවර්ධනය කර ලෝකේ පුරා එය ව්‍යාප්ත වුණේ 1940 දශකයෙන් පසුවය. 1940 දශකයෙන් පසුවය. ඒ සඳහා මට එකක්වත් ඇහුන්නේ නැහැ දරුවෝ කියපුවා. නෑ 1940 දශකයෙන් පසුවය. ඒ සඳහා ඉහත පසු බිම බලපා ඇත. ඉහත බෑග්ග්‍රවුන්ඩ් එක බලපෑවා.
ඉහත පසුබිම බලපෑවා. කොච්චරයි? ඒ කතාන්දරෙ එච්චරයි. හරි. පුතේ එතනින් පස්සේ ඊළඟ පිටුව ටිකකට ගත්තාම දැන් මේක සබ්ජෙක්ට් එකක් හැටියට ගොඩනගන්න ඕනේ. ඒකට පුරෝගාමී වෙච්ච විද්වතුන් සම්බන්ධයෙන් අපි කතා කරනවා. ලබන සතිය වෙනකොට ඒ සඳහා අදාළ මේ නිබන්ධය තුල මේ පේනවා ඔබට නිබන්ධය තුල විශාල අපසරියක් ඒගොල්ලගේ බිබ්ලියෝග්‍රැෆි එක එහෙමත් අපි කියන බයෝග්‍රැෆි එක මෙතන සඳහන් කරනවා. මේවා ගැන අපි කතා කරනවා මේ කියන භූමිකාව තුල. එහෙමනම් ඔන්න sannivedanaya විෂයක් හැටියට බලපාන්න පදනම් වෙච්ච සාධකය. හරිද? right. අපි අදට ඔයාලට තියෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවා මට ඉදිරිපත් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඒවා සම්බන්ධයෙන් යම් යම් මොනවාද ගැටලු සාකච්ඡා කරන්න. මම විනාඩි 2-3ක් මෙතන යොදා ගන්නවා. කොහොමද රිවිෂන් එක සම්බන්ධයෙන් දැන් විනාඩියක් ඉන්න යන්න මේ කියන්නේ. රිවිෂන් එක සම්බන්ධයෙන් ඔබ බලාපොරොත්තු වෙන තව මොනවා හරි දේවල් තියෙනවද? මේ යන ක්‍රමය හොඳයිද? මේ පුතේ හොඳයි සර්. හරි. එතකොට පුතේ වැඩපොත තමයි සම්පූර්ණයෙන්ම වගකීමෙන් කරන්න ඕන සාධකේ. වැඩපොත කරන්නේ නැතුව කිසි දෙයක් සාර්ථක කරගන්න බෑ. වැඩපොත සම්පූර්ණයෙන් ගෙන්නගෙන මුල ඉඳන් ඒක කරන්න. ඒ තමයි ඔබව මොනිටර් කරන එකම දේ. ඔබව නිර්මාණය කරන එක. ලබන මාසේ ඔබට විශේෂ වෙච්ච වැඩපොතක් මම නැවත හදනවා. ඒකේ මුල් පාඩම් මේකක 4ක වගේ පාඩම් මේකක වලින් ප්‍රශ්න ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙම ටිකින් ටික පීවරෙන් පීවර අපි මේක අස්වද්දගෙන යමු. ඒ අස්වද්දගෙන යනකොට ඔබට විෂය පිළිබඳ පුදුම ආසාවක් තෘප්තියක් ඇති වේවි. මම ඔබට වගකීමෙන් මතක් කරන්නේ මෙන්න මේ ආකාරයේ තියෙන හුරු බුහුටි නිබන්ධ 12ක් හම්බ වෙනවා හැම පාඩමකටම එක ගානේ. ඊට සමගාමීව මේ ප්‍රමාණයේ වැඩපොත් 12ක් හම්බ වෙනවා පාඩමකට සෑම මාසයකටම එක ගානේ. මේ ටික එකතු කරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න මම හිතනවා ඔබට ලොකු බරක් තියලා නැහැ මම එතන. ඔබ සැහැල්ලුවෙන් තමයි මේ දේවල් වලට රැගෙන යන්නේ කියන කාරණා. ඒත් එක්ක මම ආදරෙන් ඉල්ලනවා මේ මම දරුවන්ට ප්‍රශ්න අහනකොට මම අහන්න කියලා කියන ප්‍රශ්න අහනකොට මම පිළිතුරු දෙනවා. මම හැමෝටම පිළිතුරු දෙනවා. කිසිම එක්කෙනෙකුට පිළිතුරු නොදී ඉඳලා නැහැ මේ වෙනකල්. එතකොට ඒ ලබා දෙන පිළිතුරු වල නොතේරෙන දෙයක් තියෙනවා නැවත මගෙන් අහන්න. ගොඩක් වෙලාවට මම පිළිතුරු හොයාගන්න අදාළ තැන අදාළ පාඩම අදාළ මාතෘකාව සහ පිළිතුරට ඉඟියක් දීලා නවත්තපු අවස්ථා තියෙනවා. ඒ තරහට නෙමෙයි එහෙම කරන්නේ. ඔබ එතනින් එහාට චුට්ටක් මතක් කරලා එකයි යන්න. එහෙම නැතුව හැමදේම කරලා දෙනකොට ඔබට මේ වැඩක් නැති වෙනවා. ඒ නිසා මේ එහෙම තේරුම් නැත්නම් මම හැම වෙලාවෙම කියනවා නැවත අහන්න කියලා අහන්න. බය වෙන්න එපා හැම එකකටම උත්තර දෙනවා. මොකද මේ ක්‍රියාදාමය තුළ මම ඔබට උදව් කළ යුතුමයි. මම ඒක පිළිඅරන් ඉන්නේ. ඒත් එක්කම මම ඔබට වගකීමෙන් කියලා මේකේ තියෙන සාර්ථකත්වයක් ඔබට පේනවා නම් ඔබේ යාළුවන්ට මේක පෙන්වන්න. මොකද ඔබේ යාළුවෝ සමහර වෙලාවට කොච්චර කිව්වත් කියන දේවල් අහන්න නැතුව ඔහේ ඉන්නවා. එහෙමත් නැත්නම් අර අපි කියන්නේ අන්ධ භක්තියකට පත්වලා ඉන්නවා. එහෙම කියලා කියන්නේ කවුරු හරි මත විශ්වාසය තියන් ඉන්නවා. හැබැයි નિયમિત වැඩ ටික කෙරුන්නේ නැත්නම් විභාගයට සාර්ථකව මුහුණ දෙන්න බෑ. ලංකාවේ කොහේ හිටියත් ඕන කෙනෙකුට මේ කාර්යත්ව තුල සේවාව සපයන්න අපට පුළුවන් මේ භූමිකාව තුල. මම ඔබෙන් නැවතත් ඉල්ලන්නේ මේ තාක්ෂණයට එකතු කරගන්න යාළුවෝ මේ දෙහෝරාවට එකතු කරගන්න යාළුවෝ ඔවුන්ට නිවැරදි දිශානතිය පෙන්වන්න කියන කාරණේ. හරි. එහෙමනම් තවත් ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. සමුගෙන යන කට්ටියට සමු ගන්න පුළුවන්. ආයුබෝවන් තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා. හෙට උදේ 6ට Zoom අවකාශයටත් එකතු වෙන්න. හෙටත් අපි සාකච්ඡාවක් යනවා. ආයි ඉරිදත් ඔබේ පන්තිය තියෙනවා. එහෙමනම් අවශ්‍ය කට්ටියට යන්න පුළුවන්. අනිත් කට්ටිය ප්‍රශ්න තියෙන කට්ටිය රැඳිලා ඉන්න. ඔය තමයි කතාන්දරේ. හරි දරුවෝ. ආයිබෝන් සර්. හරි. ආයිබෝන් සර්. හරි. ප්‍රශ්න නැද්ද? නිබන්ධ එහෙම ගෙන්න ගත්තේ නැත්නම් වහාම ඉල්ලීම් කරන්න නැත්නම් නිබන්ධවල නැතුව වැඩ කරන්න බෑ.